රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. ඊළඟට දැන් අපි එහෙනම් සාකච්ඡා කරමු මරණය ගැන. ජරා මරණ. කතමංච භික්කවේ මරණ. මොකද්ද මහණ මේ මරණය කියලා කියන්නේ? යන් තේසං සත්තානං තම්හි සත්තනිකාය චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බෙහෙදෝ කාලේබරස්ස නික්කේපෝ ජීවිතීන්ද්‍රියස්ස උපච්ඡේදෝ ඉදං උච්චති බික්කවේ මරණ. මෙන්න බලන්න මරණය බුදු පියාණන් වහන්සේ ආකාර 8කට පෙන්නනවා. දැන් අපි එහෙනම් මේ මරණය කියන දැනගන්න ඕන. දැන් අපි මුලින්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට අපි දැනගත්තේ මෙහි ಉದ್ದೇಶය විතරයි. මරණය, ජරා මරණ, ශෝක පරිදේවානං, දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ යනාදී වශයෙන්. දැන් ඒ ධර්ම කොටස තමයි දැන් එකෙන්කට ගැඹුරට දකින්නේ. දැන් ගිය සතිය අපි ගිය වැඩසටහනෙන් ಜಾති කියන ධර්මයේ දැක්කා වගේ දැන් අද අපි ජරා ධර්මයේ දැක්කා. දැන් මරණ ධර්මයේ දකින්න ඊළඟට. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියල්ල මේ විදිහට අපි විග්‍රහ කරගන්න ඕන. එතකොට තමයි පින්වතුනි මේ සියල්ලෙන්ම හිත නිදහස් වෙන්නේ. දැන් අපිට මේකට වෙලාව නැහැ කියලා කිව්වොත් එහෙනම් වෙලාව ඕල් තරම් තියෙනවා සංසාරේ යන්න තව. ප්‍රශ්නයක් නැහැ. මොකද කවුරු හරි කියනවා නම් අපිට අනේ ඔච්චර පැය ගණන් බණ අහන්න වෙලාවක් නැහැ. අපිට ඔය ඔච්චර බෑ අපිට ඔය කෙටියෙන් දේශනා කරන ධර්මයක් අහන්න දෙන්න අපිට ඔය පැය 7ක් 8ක් අහන්න තරම් කාලයක් නැහැ කියලා කියනවා නම් අපිට කියන්න තියෙන්නේ ඔබට පැය 7ක් 8ක් අහන්න බණ අහන්නනේ කාලේ නැත්තේ. ඒ නිසා වසර කෝටි ගණන් තව ඉස්සරහට සංසාරේ තියෙනවා කියලා. ඒ නිසා කලබලයක් නැතුව ඉස්සරහට බණ අහන්න පුළුවන්. ඕනතරම්. මොකද දැන් ඔබට බණ අහන්නනේ කාලේ නැත්තේ. ඉතින් සංසාරේ යන කාලේ උදා වෙන ඕනතරම්. ඒ කියන්නේ බයක් ඇති කරගන්න එපා. මොකද කාලය කියන එක අසීමාන්තිකයි සංසාරේ යනවනම්. කවදාද කාලය අවසන් වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. අවිජ්ජා තෘෂ්ණා තියෙනකන් ඔබට කාලේ සංසාරේ දික් කරගන්න පුළුවන්. අන්න ඒකයි. මේ ධර්මයේ ගැඹුරට දැක්කහමයි මේ හැම ධර්ම කොටාසයක්ම දැන් ගිය සැරේ ಜಾති කියන ධර්මයේ ගැන කිහිපයක දේශනාවක් පැවැත්වුණා. ඒ ධර්මයට කන් දීපු බොහෝ පින්වතුන් කිව්වා අපි මෙතෙක් මේ ಜಾතිය ගැන දැනගෙන හිටපු නැති බොහෝ කාරණා දැනගත්ත ඒ නිසා තව තවත් කලකිරීම ඇති වුණා කියලා. මේ පැවැත්ම ගැන තව තවත් කලකිරීම ඇති වුණා. එතකොට එහෙනම් අන්න බලන්න ඒ ධර්මයට දැන් කන් දෙන්නේ නැතුව ඉන්නවා කෙනෙක්. අනේ මට ඔච්චර දිගට බණ අහන්න බෑ, ඔච්චර දීර්ඝ දේශන අහන්න බෑ. මට ඔය කෙටියෙන් දැනගන්න. කෙටියෙන් දැනගෙන මේ ධර්මය අවබෝධ කරගන්න නම් උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥෙක් වෙන්න ඕන. කෙටියෙන් දැනගෙන කෙටියෙන් දැනගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උග්ගටිතඤ්ඤ මහා ප්‍රඥා නම් කාගෙන්වත් බණ අහන්නත් ඕනේ ආයි හොය ගිහිල්ලා. තමන්ට ලැබිච්ච අවබෝධයම වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා ඒ උග්ගටිතඤ්ඤයට. මොකද එහෙනම් කාගෙන්වත් ආයි බණ අහන්න ඕනේ තමන්ට ඕන නම් ත්‍රිපිටකය කියවලා. තමම තනියෙන්ම මේ ගමනේ යන්නත් පුළුවන්. ආයි බණ අහන්න ඕනෙත් නැහැ. මොකටද බණ අහන්නේ? උග්ගටිතඤ්ඤයක් නා. තමන්ට කොහේ හරි ධම්මෝලාසයක් මතුනහම තමන්ට පුළුවන් ඒක පරිශීලනය කරලා එකෙන් අවබෝධය ලබන්න. ඒ කියන්නේ උග්ගටිතඤ්ඤය බණහන්න ඕනේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. උග්ගටිතඤ්ඤයට පිහිට වැඩි. මොකද බලවත් ප්‍රඥාවන් නිසා. ඉතින් ඒ වගේ කෙනෙක් එහෙනම් ඒ වගේ කතාවක් කොහොමත් කියන්න උවමනාවක් වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව උග්ගටිතඤ්ඤයට දීර්ඝ වශයෙන් නෙවෙයි කෙටියෙන්වත් බණහන්න අවශ්‍ය නිකන් නැහැ. ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් දේශනා කරලා ඉවරයි. ඕනතරම් සූත්‍ර දේශනා තියෙනවා, විනය දේශනා තියෙනවා, අභිධර්ම දේශනා තියෙනවා. ඒ පරිශීලනය කරලා සංසාර ගමනේ නික්වෙන්න පුළුවන්. තනියෙම. පරප්‍රත්‍ය රහිතයිනේ. දැන් ඒ නිසා තනියෙන්ම ගමනේ යන්නත් පුළුවන්. ඒ නිසා පින්වතුනි යමක් කියන්නේ ඉස්සෙල්ලා අපි බලන්න ඕන අපේ තරම කොයි වගේද කියලා. කෙටියෙන් බණහලා අවබෝධ කරගන්න නම් ඔබ මහා උග්ගටිතඤ්ඤ ප්‍රඥෙක් වෙන්න ඕන. උද්දේශ නිर्देश පටිනිर्देश අටුවා ටීකා ටිප්පණි සන්න දක්වා ඇයි ධර්මයේ විග්‍රහ කළේ? උද්දේශයෙන් බැරි ටික නිर्देशයෙන් පැහැදිලි කරනවා. නිर्देशයෙන් බැරි ටික පටිනිर्देशයෙන් පැහැදිලි කරනවා. පටිනිर्देशයෙන් බැරි ටික අටුවාවෙන් පැහැදිලි කරනවා. අටුවාවෙන් බැරි ටික ටීකාවෙන් පැහැදිලි කරනවා. ටීකාවෙන් බැරි ටික ටිප්පණියෙන් පැහැදිලි කරනවා. ටිප්පණියෙන් බැරි ටික සන්නෙන් පැහැදිලි කරනවා. අන්න එහෙමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ අතීතයේ මේ පැවතිච්ච මේ දහම් සංස්කෘතිය නැති වෙච්ච නිසාද මේ ඉන්න මිනිසයාට තෝරගන්න බෑ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ කෙබඳු ශාසනයක්ද කියලා.
කාලෙකට ඉස්සෙල්ලා රේඩියෝ එකේ පුරුදු කරා පැයක බණ අහන්න. පැයක කාලයක් බණ අහන්න ලැබුණේ. පැයයි වෙන් කරේ රේඩියෝ එකේ. ඒ නිසා හිතාගත්තා බණ දේශනා කරන්න උපරිම පැයයි කියලා. මෝඩ භික්ෂුන් වෙන්න පුළුවන්, මෝඩ භික්ෂුණීන් වෙන්න පුළුවන්, මෝඩ උපාසක වෙන්න පුළුවන්, මෝඩ උපාසිකාව වෙන්න පුළුවන්. අහනවා පැය ගානක් මොනවද කියන්න තියෙන්නේ කියලා. ඒක අහන්න ඕන අපින් නෙවෙයි බුදුරජාණන් වහන්සේගෙන්. සතිපට්ඨානේ සතියක් තිස්සේ දේශනා කරා කියලා ධර්මයේම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තිබුණේ ගිහිල්ලා සතියක් තිස්සේ ඔබ වහන්සේ මොනවද දේශනා කරේ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් අහනකොට මෝඩයෙක් වෙන බබත් හොඳින් දැනගන්න ඕන කල් තියා මේ වගේ මෝඩ ප්‍රකාශයක් කරනකොට තමන්ගේ ඒ ප්‍රකාශය තුළ තමන්ගේ අඥානකමත් ඥානවන්තකම හරි අඥානකම හරි ලෝකයට විද්‍යමාන වෙන බව අපි දැනගන්න ඕන. ඇයි එහෙම කිව්වේ? මේ ධර්මයේ ගැඹුරට දකින්න නැතුව අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති ගැඹුරට කොටසෙන් කොටස ඉවර කරගන්න නැතුව මතු පිටින් කියවන කෙනාට සියලු කෙලෙස් වසා ගන්න බෑ. මේ ධර්මයේ දේශනා කරන්නේ කෘත්‍ය වටේ පූර්ණේ කරගන්න. ගැඹුරට ධර්මයේ දැක්ක තරමටයි මේ සංසාරයේ යථාර්ථය හොඳට පේන්න පටන් ගන්න. මතු පිටින් මේ ධර්මයේ කියවුවට කෙලෙස් සංසිඳෙන්නේ නැහැ. මතු පිටින් මේ ධර්මයේ දැක්කහම කෙලෙස් සංසිඳන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අරිහත් ඵලයේ දක්වා ගමන් කරන්න බෑ. බලන්න දැන් විසාකා සුටි දේවිය දවස ගානෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේට දානි දෙමින් දවස ගානෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහමින් රහතන් වහන්සේලාගෙන් ධර්මය අහමින් කටයුතු කළත් ඇයට සෝවාන් ඵලෙන් උඩට යන්න බැරි වුණානේ. ඒ කියන්නේ ඇය කොච්චර බණ ඇහුවත් ඇයට මේ ගැඹුරු ධර්මයේ වැටහුන්නේ නැහැ. ගැඹුරු ධර්මයේ දැක්කේ නැහැ. අන්න ඒ නිසා මොකද වුනේ? ඒ ගැඹුරු ධර්මයේ දකින්න බැරි කමින් එතනින් එහාට අවබෝධය වැඩුන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ගැඹුරට පෙන්වන්නේ මේ අවබෝධය වර්ධනය කරගන්නයි. අවබෝධය වර්ධනය කරගන්න අවශ්‍ය කෙනා කාලය බලන්නේ නැහැ ධර්ම දේශනාවේ. අන්න ඒකයි විශේෂත්වය. බණ අහන්න වෙලාවක් නැති මිනිසයා ඔය සංසාර දුකින් නිදහස් වෙන්නද? දැන් එහෙනම් අපි බලනවා දැන් ඊළඟ ධර්මය මොකද්ද? මරණය. කතමංච බික්වේ මරණ. මහාන මොකද්ද මේ මරණය කියන්නේ? දැන් ඔය විස්තර කරපු කාරණා දැන් ඔය නම් සඳහන් කරපු කාරණා 8 මොනවද? චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධානං මච්චු මරණං කාල කිරියා කන්දානම් බෙහෙදෝ කලේබරස නික්කේපෝ ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ අයං උච්චති බික්වේ මරණ. දැන් අපි මේ එකෙන්කට බලාගෙන ගියොත් මේ මොනවද මේ කියන්නේ? දැන් බලමු. චුති කියන්නේ මොන අවස්ථාවද? චුතිය. දැන් මේ මරණය ආකාර 8කට සිද්ධ වෙනවා. මේ 8ම මරණ. දැන් අපි මේ 8 බලමු. චුති කියන්නේ දැන් චුතියක් කියලා කියනවා යම්කිසි චිත්ත වීදියේක අවසාන චිත්තක්ෂණයට. චිත්ත වීති පරම්පරාවක අවසාන චිත්ත වීතිය අවසාන චිත්තක්ෂණයට. විශේෂයෙන්ම දැන් ගත්තොත් කෙනෙක්ගේ අත්භවයක් අවසාන වෙන මොහොතට. අත්භවයක් අවසාන වෙන මොහොතේ මරණාසන්න චිත්ත වීතියක් ඇති වෙනවා. ඒක අන්නේ පෙළක්ම ගමන් කරන අවසාන චිත්ත වීතිය. මේ මරණාසන්න අවසාන චිත්ත වීතිය. මෙන්න මේ චිත්ත වීතියේ 14 වෙනි චිත්තක්ෂණේ චුති කියන චිත්තක්ෂණේ. මෙන්න මේ චුතිය කියලා කියන්නේ එහෙනම් මෙතෙක් පැවති පැවැත්මක් අවසන් වීම. මෙතෙක් පැවතිච්ච ස්වභාවය අවසන් වෙනවා. අන්න එතකොට කියනවා චුතියක් කියලා. චුතිය කියලා කිව්වේ මෙතෙක් පැවති ස්වභාවය අවසන් වෙනවා. එතකොට එහෙනම් මෙතෙක් පැවති ස්වභාවය අවසන් වෙලා අන්න ස්වභාවයකට පරිවර්තනය වෙනකොට අන්න ඒකට චුතියක් කියලා කියනවා. එහෙනම් දැන් අර මේ ජීවිතය අවසන් වෙලා ඊළඟ ජීවිතය සකස් වෙනකොට නැත්නම් මේ භවය අවසන් වෙලා පුනර්භවය සකස් වෙනකොට මේ භවයයි පුනර්භවය අතර චුතියක් පිහිටන. ඒකේ මේ භවයේ ස්වභාවය නැත්නම් මේ භවයක මේ ස්වභාවය අවසන් වෙලා ඊළඟ ස්වභාවයටපත් වෙනවා. එහෙනම් මේ ස්වභාව දෙක අතර යන චුතියක් තියෙනවා. අන්න එහෙනම් අර ස්වභාවය වෙනස් වෙන තැනත් චුතියක් තියෙනවා. එතන මරණයක් තියෙනවා. ඕවා තමයි අවස්ථා මරණ කියන්නේ. දැන් මේ මරණය කියවම හොඳට තේරුම් ගන්න මේ මිනිහෙක්ගේ මරණය ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මිනිහෙක්ගේ මරණය විතරක් නෙවෙයි දෙවියෙක්ගේ බ්‍රහ්මයෙක්ගේ මරණය ගැන විතරක් නෙවෙයි. සකල ලෝක සත්‍යයන්ගේ මරණය ගැන විතරක් නෙවෙයි මේ කියන්නේ. මේ පණ නැති දේවල් වලටත් මේ කියන ධර්මය අදාළයි. මොකද මේ ජරා මරණ කියන දෙකම පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් අදාළයි. ඒ නිසා මේ ජරා මරණ කියන දෙක එහෙනම් විග්‍රහ වෙද්දී මේ පණ ඇති සත්‍යයන් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි විග්‍රහ වෙන්නේ. පණ නැති දේවල් සම්බන්ධිනුත් මේ කියන විග්‍රහය අදාළයි. එහෙනම් චුති කියලා කිව්වහම මේ පණ තියෙන දෙයක් ගැන විතරක්ම නෙවෙයි.
චුති කියලා ගත්තාම පණ තියෙන දෙයක නම් එහෙම නැත්නම් පණ තියෙන සත්‍යයක් ගෙන මරණාසන්න චිත්ත වීතියේ ওই චුතිය කියන අවස්ථාවේ යෙදෙනවා. ඒ කියන්නේ ඒ අත්භවයේ චුත වෙනවා අවසන් වෙනවා. ඒ අත්භවය අවසන් වෙලා ඊළඟ අත්භවය හට ගන්නවා. මෙන්න මේ අත්භව දෙක අතර මෙන්න මේ චුතිය කියන අවස්ථාවේ යෙදෙනවා. එහෙනම් ඒක ඒ පණ ඇති සත්‍යයක් සම්බන්ධයි. පණ ඇති භූතයක් සම්බන්ධයි. පණ නැති භූතක් තියෙනවා. අචේතනික භූත. ඒව සම්බන්ධිනුත් මේක අදාළ වෙනවා. එහෙනම් යම්කිසි වස්තුවක් යම්කිසි ප්‍රපංචයක් යම්කිසි වස්තුවක් ද්‍රව්‍යයක් අන්න ස්වභාවයකට සම්පූර්ණයෙන් පරිවර්තන වෙන මොහොතක් නැත්නම් අන්න එතනක් තියෙනවා චුතිය. එතකොට පෙර දකින්න ලැබිච්ච ස්වභාවය දැන් දකින්නේ නැහැ. අන්න එකයි චුති කිව්වේ. දැන් කෙනෙක් මැරුණා. දැන් ආයෙව දකින්නේ නැහැ. ඒකයි චුති කිව්වේ. චුති කිව්වේ අන්‍ය ස්වභාවයකට සම්පූර්ණයෙන්ම සහ මුලින්ම පරිවර්තන වීම. ඉතින් ලෝක සම්මතේ ලෝකයේ තියෙන මේ භෞතික දේවල් වල උනත් පදාර්ථ වල උනත් ওই ලක්ෂණය දකින්න ලැබෙනවා. එතකොට අන්න චුතියක්. දැන් බලන්න හාල්. හාල් කියන ද්‍රව්‍ය අරගෙන අපි වතුර ටිකක් දාලා ලිපේ තිබ්බහම බත් බවටපත් වෙනවා. අන්න එතකොට හාල් සහ බත් කියන්නේ දෙකක් එකක් නෙවෙයි. එතකොට මෙන්න මේ දෙක අතර එහෙනම් චුතියක් තියෙනවා. චුතියක් කියලා කිව්වේ අර මූලික ස්වභාවය සම්පූර්ණයෙන්ම අනෙක් පසට පරිවර්තන වුණා. වෙනත් ස්වභාවයකටපත් වුණා. දැන් හාල් සහ බත් කියන්නේ ස්වභාව දෙකක්. එහෙනම් මේ දෙක නමුත් හාල්ම තමයි බත් බවටපත් උනේ. එහෙනම් දැන් සත්වයක් මිය යනවා. මිනිසෙක් මිය යනවා. මිය ගිහිල්ලා බල්ලෙක් උපදිනවා. නැචසෝ නැචාඤ්ඤෝ ඔහොමත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි. අපි පටිසම්පාදයට අනුකූලව දකින්නවා. නමුත් ලෝක සම්මතය අපි ගත්තාම අපි කියනවා අර මිනිහම තමයි මැල්ල බල්ලෙක් උනේ කියලා. ඉතින් අපිට ඒක ඇහැට පේන තියෙන සත්‍යයනේ. පටිච්චසමුපාදයට අනුව තමයි අපි දකින්නේ මේ ඒකී ඒකාකාර සත්‍යයක් මෙහි නොමැති බව. ඊට අනුකූලව තමයි අපි දකින්නේ නැචසෝ නැචාඤ්ඤෝ ඔහොමත් නෙවෙයි වෙනත් කෙනෙකුත් නෙවෙයි ඉපදිලා තියෙන්නේ. ඉතින් අන්‍යයන් සරින් දැනගන්න ඕනේ. එහෙනම් අන්න බලන්න දැන් අර පොලොස් ගෙඩිය කොස් ගෙඩියක් බවට පත් වෙනවා. දැන් කොස් ගෙඩිය කියන ස්වභාවය තුල පොලොස් ගෙඩිය කියන ස්වභාවය නැහැ. එහෙනම් අර පොලොස් ගෙඩිය කියන ස්වභාවය චුති වෙලා. ඒක අවසන් වෙලා. එහෙනම් චුතිය කියන්නේ අර පවතින ස්වභාවය අවසන් වීම සහ අන්‍ය ස්වභාවයකටපත් වීම. එහෙනම් චුති. එතකොට මොකද වෙන්නේ? පවතින ස්වභාවය අවසන් වුණා අපි කියනවා මැරුණා කියලා. එහෙනම් එහි මරණය එක. දැන් පිඟානක් තියෙනවා. පිඟාන බිඹ වැටෙනවා. බිම වැටලා කැඩෙනවා ඒක. එතකොට අන්න ඒකෙත් මරණය. ඊට පස්සේ දැන් කවුරු හරි ඒකේ ඕනනම් ආපහු ගම් ටේප් එකක් හරි ගහලා අලව ගන්නවා. නමුත් අර පරණ තිබිච්ච එක නෙවෙයිනේ. පරණ තිබිච්ච එක මැරිලා ඉවරයි. දැන් ඒ මරණය මේ දැන් මෙතනදි පෙන්නන්න. ඔය තියෙනවා දැන් කාන්දානම් බෙහෙද යන ආදි වශයෙන්. ස්කන්ධේ වේද වීම. මරණය 8 ආකාරයි. එහෙනම් චුති කියලා කියන්නේ එහෙනම් අන්න අර පවතින ස්වභාවය සම්පූර්ණයෙන් අවසන් වෙලා වෙනස් ස්වභාවයක් බවට පරිවර්තන වෙන මොහොත. එතකොට පෙර තිබිච්ච ස්වභාවය මරණයටපත් වුණා වෙන. ඊළඟට එහෙනම් ඊළඟ දෙවෙනි එක චවනතා බෙහෙදෝ. චවනතා බෙහෙදෝ කියලා කියන්නේ ඊට සමානම එකක්. ඒ කියන්නේ මේ චවනතා කියන යම් කිසි ආකාරයෙන් මරණය එහෙම නැත්නම් වෙන්වීම. වෙන්වීමෙන් ભેද වෙනවා. එහෙනම් වෙන්වීමෙන් ભેද වෙනවා කියලා කිව්වහම දැන් මේක ගැඹුරින් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. උදාහරණයක් ගමු. දැන් ගෙදර ඉන්නවා තරුණියක් දුවක්. මේ දුව දෙමව්පියන්ගේ කීමට කන් නොදී හිතුවක්කාරකමට වෙන තරුණියෙක් එක පැනලා යනවා. තරුණියෙක් එක පැනලා යනවා. හිතුවක්කාර දීගෙක යනවා. දෙමව්පිය බලාපොරොත්තු වෙන දුවව හොඳට සරසලා ලොකු දීගයක් අරගෙන රටට ලෝකෙට පේන්න ලොකු මංගල්‍යයක් අරගෙන කාට හරි කරකාර බන්දලා දෙන්න. සම්මත විදියට ගරුසත් බොහොම ගෞරවනීය විදිහට. තමන්ගේ නම්බුව පෙළපත ආරක්ෂා කරා. නමුත් දුව මොණි දැලි ගාලා පැන්නා. නමුත් දුව මොකද කරේ? සියලුම දෙනාගේ සනුහරේම ගෞරවය විනාශ කළා. උගත් දෙමව්පියන්ගේ නූගත් දියණියක් හැටියට මිනිසුන්ගෙන් විවිධාකාර අපවාද උපවාද වලට ලක් වෙලා දෙමව්පියන්ගේ නම කැත කරලා දුව පැනලා ගියා කොල්ලෙක් එක්ක. දැන් ඉතින් විලි ලැජ්ජාවයි කාටවත් මුහුණ දෙන්න බෑ. දැන් තාත්තා ගන්නව තීරණයක් මොකද්ද? අදින් පස්සේ ඔකේ මැරුණා කියලා හිතාගෙන උඹලා. එකෙක්වත් ආයේ මේකට ගෙන්න ගන්න බෑ. අදින් පස්සේ මැරුණා. සමහර මිනිස්සු ඉන්නවා එහෙම තමන්ගේ දරුවෝ ඉක්මවලා ගියාම තමන්ව එහෙම නැත්නම් ඒ වගේ ඒ කියන්නේ හිතුවක්කාර තීරණ අරගෙන එහෙම ගියාම සමහර දෙමව්පිය ඉන්නවා මැරුණා කියලා දාන හිටන් දීපු. බෝන්තරන් අහලා ඇති. මැරුණා කියලා දානෙත් දෙනවා. ආයෙ බලන්නවත් එපා විදියා අපිට එහෙම දරුවෙක් හිටියා දැන් නැහැ. ඔන්න මැරුණා අපි පින් දුන්නා ඉවරයි. අදින් පස්සේ අපේ සම්බන්ධය යන්න බලන්න. චවනතා බෙහෙතු. වෙන්වීමත් මරණයක් එක්තරා ආකාරයකින්.
එහෙනම් අන්න බලන්න මේ වෙන්වීම තුලක් තියෙන මරණයක්. එහෙනම් මේ අවස්ථා මරණ මේ ඔක්කොම අවස්ථා මරණ. අවස්ථා මරණක් තියෙනවා. ක්ෂණික මරණ අවස්ථා මරණ එහෙමත් තියෙනවා. එහෙනම් බලන්න චවණතා බෙහෙදෝ කියන්නේ ඒ වෙන්වීමෙන් බෙහෙද වීම. ඒකත් මරණයක්. දැන් ගහක් තියෙනවා ගහක අත්තක් තියෙනවා අත්ත කඩාගෙන යන හුලකට. දැන් අන්න ඒකත් මරණයක්. අන චවණතා බෙහෙදෝ වෙන් වුණා. කොටස් දෙකකට වෙන් වුණා. එතකොට හැමතිස්සෙම අනික් පිරිස මලා වෙනවා. දැන් ওই ඥාති වර්ගයා ඉන්නවා හිටි ගමන් ඉඩකඩම් වලට වස්තු වලට රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා බෙහෙද බින්න වෙනවා. ඊට පස්සේ අනෙක් පිරිස මැරුණා හා සමානව තමයි සලකන්නේ. ඔකුන් මැරුණා කියලා හිතාගමු අපි. අදින් පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ ඔකුන් එක්ක. අන්නම කියන්නේ. අන්න බලන්න. එහෙනම් ජීවිතේම අපිට දකින්න ලැබෙනවා මේ මරණය. එහෙනම් වෙන්වීමත් එක්තරා ආකාරයක මරණයක්. චවණතා බෙහෙදු. ඒකත් මරණයක්. දැන් ශරීරයෙන් අතක් ගලවනවා කපලා දානවා. අන කකුල මැරුණා. කකුල කපලා දානවා අත කපලා දානවා වෛද්‍යවරු රෝගයක් නිසා. අන බලන්න. එතකොට මැරිච්ච කකුල මැරිච්ච අතක්. දැන් ඒක ශරීරයට බද්ධ වෙලා තියෙනකන් පණ තියෙන අතක් පණ තියෙන කකුල. කපලා දැම්මට පස්සේ ඒක මැරිච්ච කකුල මැරිච්ච අතක්. අන බලන්න. කකුල මැරුණා. අත මැරුණා. චවණතා බෙහෙදෝ කිව්වේ ඒකයි. වෙන්වීමෙන් මරණයටපත් වෙනවා. එතකොට දෙකයි. ඊළඟට අන්තරාධාන. අන්තරාධාන. අතුරුදහන් වෙන්න. සම්පූර්ණයෙන් අතුරුදහන් වෙන්නත් පුළුවන්. ඒකත් මරණයක්. අතුරුදහන් වීමත් මරණයක්. අතුරුදහන් වීම කියලා කියන්නේ නොපෙනී යනවා. පේන්නේ නැතුව යනවා. අන්තරාධාන කියන පදේ තේරුම මේකයි. නොපෙනී යනවා. දැන් ඕන තරම් ඔය යුද්ධ කාලේ ඔය භීෂණ කාලේ අතුරුදහන් වූවන් ගැන අපිට අහන්න ලැබෙනවා. අතුරුදහන් වූවා. මෙච්චරක් අතුරුදහන් වුණා, අච්චරක් අතුරුදහන් වුණා, සුනාමිය ආවා, මෙච්චරක් අතුරුදහන් වුණා. යුද්ධ නිසා මෙච්චරක් අතුරුදහන් වුණා. කොහොමම කියලා කියනවා. එහෙනම් මේ අතුරුදහන් වීම කිව්වේ නොපෙනී යාම. යම්කිසි ආකාරයකින් විද්‍යමාන වෙන්නේ නැති ස්වභාවයකටපත් වුණා. දැන් මොකක්ද වෙන්නේ? දැන් එහෙනම් අන්න ඒකත් මරණයක් හැටියට ලෝකේ සලකන්නේ. එහෙනම් අතුරුදහන් වීමත් මරණයක්. දැන් අර හිතයට බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් අර යුද්ධෙදී නම් එහෙම නැත්තම් අර වගේ අනතුරකදී අතුරුදහන් වුවන් නැවත ගෙදරෙයි කියලා. නමුත් ඒ හිතයට ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කාගෙත් එහෙම තියෙන්න පුළුවන් අම්මගේ තාත්තගේ ඒ අය ප්‍රාර්ථනා කරන්නේ නැහැ කොහොමදවත් දරුවා අනේ අපේ ජීවිතෙන් ඈත් වේවා. ඒ නිසා අනේ කවදා හරි කොතනක හරි ඉඳලා අපේ දරුවා ගෙදර එනවා දකින්න අපි බලාපොරොත්තු වෙන්නේ කියලා දෙමව්පියන් බලාපොරොත්තුවක් තියන් ඉන්න පුළුවන්. නමුත් සත්‍ය වශයෙන් ගත්තාම අතුරුදහන් වුණා කියන්නේ මරණයක්. දැන් යුද්ධ කාලේ අතුරුදහන් වුණා කියපු අය ආය ආවද? ආවේ නෑ. එහෙනම් අතුරුදහන් වීම කියන එකත් මරණයක්. අතුරුදහන් වෙන්න පුළුවන් නොඑක ආකාරවලට. දැන් මේ මොකද්ද මේ මුළු ශරීරෙම සකස් වෙලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ පරමාණු කිව්වහම ඔය පරමාණු ගොඩක් තියෙනවා 21ක් තියෙනවා. කර්මජ පරමාණු 9යි, චිත්තජ පරමාණු 6යි, ඊළඟට ආහාරජ පරමාණු 4යි, මේ උතුජ පරමාණු 4යි, ආහාරජ පරමාණු 2යි. ඔක්කොම 21ක් තියෙනවා. ඒ අපේ ධර්මයේ තියෙන පරමාණු. දැන් ලෝක සම්මතයේ තියෙන පරමාණු කියලා එකක්. නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන සහිතව. එතකොට කොයි විදිහෙන් ගත්තත් මේ පදාර්ථයේ සකස් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් මේ ශරීරය ඇතුළේ මේ පදාර්ථයන් සකස් වෙලා තියෙන්නේ ওই තියෙන මූලික රූප කලාප වලින්. එතකොට මේ මූලික රූප කලාප වලින් මේ පරමාණු වලින් කුඩා කොටස් වශයෙන් සකස් වෙච්ච මේ රූපය පරමාණු වශයෙන් වෙන් කරන්න පුළුවන් නම් කාට හරි මේ රූපෙ මෙතනම අතුරුදහන් කරන්න පුළුවන්. දැන් ඔය ලෝකෙ හොයාගෙන තියෙනවා පරමාණුක විද්‍යාව තුළ මේ පරමාණු බෝම්බ, න්‍යෂ්ටික බෝම්බ. මෙන්න මේ පරමාණුක බෝම්බ වලට පුළුවන්කම තියෙනවා. ඒ පරමාණුව දක්වාම පිපිරීම රැගෙන යන්න පුළුවන් නිසා, ඒ කියන්නේ කුඩා පරමාණුව තුළටම මේ පිපිරීම රැගෙන යන්න පුළුවන් නිසා අන්න පුළුවන්කම තියෙනවා. ඒ න්‍යෂ්ටි විද දමන්න පුළුවන්කම නිසා පරමාණුයි අන්න පුළුවන්කම ලැබෙනවා පරමාණුක මට්ටමේ මේ රූපේ බිඳලා දාන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අතුරුදහන් කරන්න පුළුවන් අවශ්‍ය නැහැ. මේ පවතින වස්තුවක් අතුරුදහන් කරන්න පුළුවන්. ඒ න්‍යෂ්ටික තාපයෙන්. මොකද පරමාණු දක්වා කුඩා රූප කලාප දක්වාම කැඩිලා යනවා. පරමාණු හෝ ඊට කුඩා අනාදි වශයෙන් සුද්දාස්තක දක්වාම විවිධාකාර මට්ටමින් ඒ පවතින මූලික පදාර්ථයන් කැඩලා විඳලා විනාශ වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්න අතුරුදහන් කියන්නේ.
තවත් අතුරුදහන් කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙන මිනිස්සු ඔය මනුස්සයන්ගේ මරලා විවිධාකාර ක්‍රම වලට අතුරුදහන් කරනවා. මාර ලෙවල් වල ඇසිඩ් එකේ බස් කරනවා. අතුරුදහන්. මරලා මුහුදට දානවා. අතුරුදහන්. මරලා කොහේ හරි කුණු වලකට දාලා හංගනවා. අතුරුදහන්. එහෙමත් තියෙනවා අතුරුදහන් කරන ක්‍රම. එක එක විදිහට තියෙනවා. කොහොම හරි අර එහෙමත් පුළුවන්. ශරීරයේ පරමාණුක අංශු වශයෙන් කැඩෙන්න බිඳෙන්න ඉඩ හැරියොත් එතනම රූපය අතුරුදහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම තාක්ෂණයක් අද වෙනකොට ලෝකෙත් තියෙනවා. ඉතින් ඒක නිසා අතුරුදහන් කරන එක මහ වැඩක් නෙවෙයි අද විද්‍යාවට. ඉතින් ඒක නිසා ඔන්නෝමත් මරණයක් තියෙනවා අතුරුදහන් වීම, අතුරුදහන් කිරීම. එහෙම කරන්න පුළුවන්. ඒකත් මරණයක් එදාට. මොකද අර හැමතිස්සෙම මේ හොඳට මතක තියාගන්න මේ මරණය කියන්නේම පෙර පැවති ස්වභාවය නැවත දකින්න නැහැ. මොනෝකද අරගන්න. පෙර පැවති ස්වභාවයේ ඊළඟ මොහොතට එනකොට දකින්නේ නැත්නම් පෙර තිබිච්ච ස්වභාවය මැරිලා ඉවරයි. නිසා අතීතය කියන්නේ හැමතිස්සෙම මැරිච්ච යමක්. අතීතය කියන්නේ මැරිච්ච තැන. අතීතයට පණ නැහැ. මැරිච්ච මිනිහෙට ඕනම් පණ දෙන්න පුළුවන් මෙහෙම. අර හරන්තක වගේ හරන්තික උපාසකයා වගේ මැරිච්ච මිනිහෙක් ඕනම් පිටේ බැඳගෙන නටන්න පුළුවන්. එතකොට මැරිච්ච මිනිහට පණ එනවා වගේ මොඩේට පේන්න පුළුවන්. එහෙම වැඩක් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මැරිච්ච අතීතයට පණ දෙන්න බෑ. ගියොත් ගියා තමයි. එහෙනම් අවස්ථා මරණය ක්ෂණික මරණය කිව්වේ ඒකයි. මොහොත පාසා මේ ශරීරයේ තියෙන සෛල පවා මෙරි යන්නේ. සෛල කෝටි ගාණක් මැරිලා යනවා. මැරිලා අයින් වෙනවා. එතකොට ඒවා මැරිච්ච සෛල. ඒවා තමයි අපි හැමින් ඉවත් වෙන්නේ. මැරිච්ච කෙස් ගස් අයින් වෙනවා. මේ ශරීරයේ තියෙන මැරිච්ච කොටස් ටික අයින් වෙලා යනවා. එහෙම තියෙනවා. දැන් එහෙනම් බලන්න මරණය කියන එක අපි හැම විදිහටම දකිනවා. අවස්ථා මරණය. මැරිච්ච කෙස්, මැරිච්ච හැම. ඒ වචනෙන් පාවිච්චි කරනවනේ අපි. ඊට දතක් උනත් ගැලුණාම ඒකත් මැරිච්ච එක. මේ විදිහට ශරීරයේම තියෙනවා මැරිලා කෑලි ඉවත් වෙන තැන්. ඉතින් එහෙමනම් අර කිව්ව විදිහට චුති, චවනතා බෙහෙද ඊළඟට අන්තරාධාන. අන්තරාධානං කියලා කිව්වේ අතුරුදහන් වීම. අතුරුදහන් වීමත් අන්න මරණයක්. හැටියටයි ධර්මයේ දක්වන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ අතුරුදහන් වීම කියන එකත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි සම්මුතික වශයෙන් ගත්තාම කෙනෙක්ගේ මරණය බැලුවාම මේ කියන ඕනම ක්‍රමයකට සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අද ඕන තරම් සමාජෙ ඉන්න පුළුවන් අතුරුදහන් වුණා. අතුරුදහන් වුණා කියන නමක් විතරයි. බැලුවාම මැරිලා. ඉතින් එතකොට එහෙනම් අන්න අන්තරාධානං කියලා කියන්නේ එහෙනම් ඒකත් මරණයක්. චුති චවනතා බෙහෙදෝ අන්තරාධාන. ඊළඟට මච්චු මරණ. මෙන්න මේක තමයි ගොඩ දෙනෙක් දන්නේ නැති මරණය. මච්චු මරණම් කියන එක පොතේ විග්‍රහ කරන්නේ කොහොමද? මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා. මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා දැම්මම මොක තේරුම් ගන්න බෑ කාටවත්. මච්චු මරණය කියන්නේ මොකක්ද? දැනගන්න ඕන එකක්. මේ චිත්තසංතානයේ ඉන්න මාර්යෝ චිත්තසංතානයට සම්බන්ධව මාර්යෝ 5 දෙනෙක් ක්‍රියාත්මකයි. අபிසංකා ස්කන්ධ ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු. ඊළඟට පිටින් ඇවිල්ලා හිතට බලපෑම් කරන කෙනා වසවාති මාර, දේවපුත්‍ර මාර. එතනින් දැන් මුලින් 4 දෙනෙක් ඉන්නවා ක්ලේශ අபிසංකාර ස්කන්ධ මච්චු කියලා. මේ මාර්යෝ 4 දෙනාම සිතත් එක්කයි සම්බන්ධ. මේ මාර්යෝ 4 දෙනාම සිතත් එක්කයි සම්බන්ධ. එතකොට මෙතනින් ඉන්නවා මච්චු මාරයා කියලා කෙනෙක්. මේ මච්චු මාරයා කියන්නේ කවුද? මච්චු මාරයා කියලා කියන්නේ කොහෙවත් ඉඳලා එන මාරයෙක් එහෙම නෙවෙයි. මේ මච්චු මාර කියන ස්වභාවය තමයි මෙන්න මේ සියදී නසා ගන්න පෙළඹවන චිත්ත ස්වභාවය. එහෙනම් මේ කෙලෙස් හතරෙන් ප්‍රධානම එකක් තමයි කියන්නේ මේ නිවනට බාධා කරන නිවනට ළඟා වෙන්න නොදී මේ අත්භවය විනාශ කරන්න පුළුවන් හැකියාවක් තියෙන ශක්තියක් තියෙන ස්වභාවයක් නිසා ඒවට මාර ස්වභාවයන් මාර බලයන් කියන්නේ. එහෙනම් ක්ලේශ වලට හැකියාව තියෙනවා නිවන අහිමි කරන්න. අபிසංකාරයට පුළුවන් නිවන අහිමි කරන්න. ඊළඟට ස්කන්ධ ධර්මයන්ටත් පුළුවන් නිවන අහිමි කරන්න. එතකොට මෙන්න මේ ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන ස්වභාව තුනටම පුළුවන් නිවන අහිමි කරන්න. ඒ වගේම පුළුවන් මේ මච්චු කියන ස්වභාවයටත්. ඒ කියන්නේ මේ මරණයටත් මේ නිවන අහිමි කරන්න. එතකොට මේක ස්වභාවික සිද්ධ වෙන මරණයක් එහෙම නෙවෙයි මේ කියන්නේ. ස්වභාවිකව සිද්ධ වෙන මරණයක් නම් ජය ගන්න බෑනේ ඒක. කවදාවත් ඒක ජය ගන්න බෑ. ස්වභාවිකව සිද්ධ වෙන මරණයක් නම් අරිහත් ඵලය දක්වාම එහෙනම් ඒක ජයගත්තා කියන්න බෑ. මොකද ඒ මරණය නෙවෙයි මේ කියන්නේ. මෘත්‍ය සංඛ්‍යාත මරණය කිව්වේ අවසානයේ මේ දැන් මේ මරණ 8ක් තියෙනවනේ හොඳට අහගන්න. එතකොට අනිත් ඒවාත් අපිට දැනගන්න පුළුවන්. මරණයේ ස්වභාව 8ක් තියෙනවා. ඒ නිසා දැන් අර මෘත්‍ය සංඛ්‍යාත මරණය කියලා ඔය පොතේ ලිව්වට මොකක්ද ඒ කිව්වේ කියලා කවුරුවත් දන්නේ නැහැ.
ඉතින් අනිත්‍යවත් මෘත්‍ය සංඛ්‍යාත මරණ තමයි අවසානයේ බැලුවා. මෘත ශරීරයක් වෙන එකනේ අවසානයේ වෙන්නේ. දැන් අනිත්‍යවත් පැහැදිලි කරන හොඳට අහගන්න. එහෙනම් මේ මච්චු මරණ කියලා කියන්නේ මෙන්න මේ සීදී නසා ගන්න ස්වභාවය. කියන්නේ ඒ අත්භවයේ තුලින් එනවා විරෝධයක්. ඒ අත්භවයට එරෙහිව. ඒතකොට තමයි සීදී නසා ගන්න. අන්න එහෙමත් මරණයක් තියෙනවා. ඒකත් එක්තරා මරණයක්. සීදී නසා ගැනීම. එහෙනම් මච්චු මරණම් කිව්ව අන්‍ය ස්වභාවයට. චුති චවනතා බෙහෙදෝ අන්තරද්ධාන මච්චු මරණ. ඊළඟට ඔන්න හතරයි දැන්. ඔය මච්චු මරණය ගැන තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. මිටික්සලත් කිව්වා. ගොඩක් අය දන්නේ නැහැ මේ සිතේ මේ ස්වභාවය පවතින බව. ධර්මයකට කන් නොදීපු නිසා මේ සිත ඇතුළෙම මේ අත්භවය විනාශ කිරීමේ හැකියාවක් ගැබ් වෙලා තියෙනවා කියලා දන්නේ නැහැ. වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මොනවා හරි ආස්වාදයක් නොලැබී ගියා. ප්‍රේමයේ කඩාකප්පල් වුණා. විභාගේ ෆේල් වුණා. දැන් ඔන්න විභාගයකුත් වෙනවා හෙට අනිද්දාට. සාමාන්‍ය පෙළ. දැන් ඔන්න දරුවන්ට අධ්‍යාපනය විතරයි දුන්නේ. ධර්මයේ දුන්නේ නැහැ. ඒ නවයක් ගන්න කියලා ගගහ එළෙව්වා ඉස්කෝලේ. දැන් ඒ නවයක් ගන්න බැරි වුණා. ඒ 5යි තියෙන්නේ. නැත්නම් ඒ 4යි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අම්මට තාත්තට මුහුණ දෙන්න බෑ. අම්මයි තාත්තයි කෑ ගහනවා යකෝ අපිට කොච්චර වියදම් කරලාද ඉගැන්නුවේ. කොච්චර අමාරුවෙන්ද ඉගැන්නුවේ. කෝ ගත්තද ප්‍රතිඵලේ? අල්ලපු ගෙදර දරුවට තියෙනවා ඒ නවයක්. උඹලට තමයි ගන්න බැරි. මේ කංකාරච්චලිය අහගෙන ඉන්න බෑ. ගුරුවරුන්ට මුහුණ දෙන්න බෑ. ඉස්කෝලේ ගියාම ගුරුවරු බයිනවා. වැඩක් නැහැ. ඔයාලට කොච්චර ඉගැන්නුවද අපි? කෝ ඔයාලගේ ප්‍රතිඵල? ගුරුවරුත් බයිනවා. දෙමව්පියෝ බයිනවා. ගෙදරට එන යන මිනිස්සුත් බයිනවා. මේ කරච්චලේ අහගෙන ඉන්න බෑ. මේ ජීවිතේ තේරුමක් නැහැ කියලා සීදී නසා ගන්න ළමයි ඉදිරියටත් අපිට දකින්න හම්බ වෙයි. සමහර ළමයි විභාගේ ආසන්න දවසක සීදී නසා ගන්නවා. සමහර ළමයි විභාගේ ප්‍රතිඵල අහම සීදී නසා ගන්නවා. සමහරු එහෙම නෙමෙයි විභාගෙට ගිහිල්ලා ඇවිල්ලි ඉවරලා විභාගේ හැටියට ලියා ගන්න බැරුණා කියලා සීදී නසා ගත්ත ළමයි කී දෙනෙක් ඉන්නවද මේ ලෝකේ? මේ රටේම ඉන්නවනේ ඉන්න. එහෙනම් ඔය ඕනම ආකාරයකට සීදී නසා ගන්නවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පහුගිය කාලේ අපිට එක්තරා පින්වතෙක් කියලා දුන්නා මේ පෙරදින හරි කොහේ හරි විශ්වවිද්‍යාලයක සිද්ධ වෙච්ච දෙයක්. ඉංජිනේරු පීඨයක ඉංජිනේරු පීඨයක ශිෂ්‍යෙක් ඉංජිනේරු පීඨ ශිෂ්‍යෙක් මට මතක නැහැ විශ්වවිද්‍යාලේ කොකද කියලා ලියුමක් ලියලා තියලා මේ පීඩනේ මට දරා ගන්න බෑ නිසා කාටවත් දොස් කියන්න එපා මම සීදී නසා ගන්නවා කියලා මැරලා තුනා. මේ අධ්‍යාපනයේ කියන පීඩනේ මට දරා ගන්න බෑ. ඒ නිසායි මම මේ සීදී නසා ගන්න කියලා පොඩි කොල කෑල්ලක් ලියලා කාටවත් මේකට දොස් කියන්න එපා. කවුරුවත් මේකට වැරදි නෑ කියලා සීදී නසාගෙන තිබුණා. එතකොට මේ සීදී නසා ගැනීම කියලා කියන්නේ එහෙනම් මොකද්ද? මේ හිතේම පවතින යම්කිසි ආකාරයක ක්ලේශයක්මයි. ඒ කියන්නේ මෙන්න මේ ක්ලේශය මතුවෙලා ඉන්නේ කොයි වගේ තැනකද? දැන් මේ ආස්වාදයේ පිණිසනේ මේ හිත හැමතිස්සෙම කටයුතු කරන්නේ. ආස්වාදයේ පිණිසම කටයුතු කරන මේ හිත යම් මොහොතක අසරණ වුණොත් ඒ කිව්වේ තවදුරටත් මේ කර්ම භවයේ සකසා ගන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය උත්පාදනය කරගන්න පුළුවන් විදිහේ හැකියාවක් නැත්තම් යම් කිසි ආකාරයකින් දැන් මිනිස්සෙකදී අපි හිතමු ප්‍රේමයක් වගේ එකක් තිබුණා. ප්‍රේම සම්බන්ධයක් තිබුණා. දැන් මේක බිඳ වැටුණාම මොකද වෙන්නේ? අන්නේ පුද්ගලයාට ආස්වාදය නොලැබී යනවා. දැන් අර ශෝකයෙන් දුකෙන් හඬමින් ඇලපෙමින් ඉන්නේ. දැන් මෙහෙම ශෝකයෙන් දුකෙන් ඉන්නකොට රැස් කරගන්න පුළුවන් කර්ම ප්‍රමාණය අන්තිම සුළුයි. ඒවා එච්චර බලවත් ඒවා නෙවෙයි. ඒවා දීර්ඝ කාලයක් විපාක පිස පවතින කර්ම නෙවෙයි. එතකොට මොකද කරන්නේ සිත? සිත උත්සාහ ගන්නවා එතකොට උපක්‍රමශීලීව මේ தત્ත්වය ඉක්මවන්න. කාරණා දෙකක් නිසා. එකක් තමයි දැන් කර්ම භවයට අවශ්‍ය කරන කර්ම ශක්තිය ගොඩනගා ගන්න අවශ්‍ය කරන නිමිති ටික නැහැ. මොකද දැන් ප්‍රේමී බිඳ වැටිච්ච නිසා දැන් ආස්වාදය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශ මායයට වැඩ නැහැ. ඊළඟට නැවත නැවත මේ ආස්වාදේ පවත්වාගෙන යෑමේ දැන් ඌමනාවක් නැහැ, හැකියාවක් නැහැ. ඒ නිසා අபிසංකාර මායයටත් දැන් වැඩ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මගේ කියලා මේ ප්‍රේමිය, ඒ පෙම්මතිය, ඒ පෙම්මතා තමන්ගේ ගොඩට, මගේ ගොඩට කියලා තමන්ගේ ජීවිතේ ඒක රාශී කරගන්න. එහෙම නැත්නම් අර ස්කන්ධයට එකතු කරගන්න හැකියාවකුත් නැහැ දැන්. ඒ නිසා මොකෝ වෙන්නේ? ස්කන්ධ මායයටත් දැන් වැඩ නැහැ. එතකොට මාර්ය තුන් දෙනෙක්ටම වැඩ නැහැ. ප්‍රධාන මාර්ය තුන් දෙනාටම දැන් වැඩ නැහැ. ප්‍රධාන මාර්ය තුන් දෙනා තමයි ඔය ක්ලේශ අபிසංකාර ස්කන්ධ කියන මාර්ය තුන් දෙනා තමයි මේ අත්භවය පෝෂණය කරන්න අප කැප වෙලා කටයුතු කරන්නේ. දැන් මේ මාර්ය තුන් දෙනාට වැඩ නැතුව නිෂ්ක්‍රීය වෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් මේ කර්ම භවයට අවශ්‍ය කරන ශක්තිය ජනනය කරගන්න බැරුව යනවා. එතකොට සිතනමති මාර්යා කලබල වෙනවා. එකක් තමයි කර්ම භවයට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ, ආහාර ලැබෙන්නේ. දෙවෙනි එක තමයි යම් හේකින් ඔය වගේ තත්ත්වයක් තුළ ශෝකයට පත්වෙච්ච අවස්ථාවක තමයි කෙනෙක් බනහන්නේ. ශෝකයට පත්වෙච්ච අවස්ථාවක තමයි ලේසියෙන්ම ධර්මය අවබෝධ වෙන්නේ. අමාමෑණී ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් හැමදාම බැලුවේ කවුද අද විපතටපත් වෙලා ඉන්න
දුකටපත් වෙලා ඉන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හේතු සම්පත් තියෙන. අන්න බලන්න. සම්මා සම්බුදු පියාණන්සේ කවදාවත් වැඩියද සතුටෙන් සිනාවෙමින් ඉන්න පුද්ගලෙක් ගාවට නෑ. හැමතිස්සෙම වැඩියේ දුකටපත් වෙච්ච අසරණ භාවයටපත් වෙච්ච කෙනෙක් ගාවට. මොකද ඒ වෙලාවේ තමයි එයා ධර්මයට කන් යොමු කරන්නේ. මොකද අර චිත්තසංතානයේ පවතින දැවීම දහනිය දුරු කරගන්න යාට එදාට යමා ධර්මයේ මහා අමා වතුරක් වෙනවා. මහා සිසිලසක් වෙනවා. මහා ශාන්තියක් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ දුකටපත් වෙච්ච පුද්ගලයා ඒ ධර්මයට කන් දීගෙන ඉන්නවා. ඉතින් එහෙම වුණොත් මොකද වෙන්නේ? తాවකාලික යත්භවයේ හටගත් මේ පුංචි දුකෙන් විතරක් නෙමෙයි සදාතනික වශයෙන් සියලු දුකෙන් නිදහස් වීමේ මාර්ගය යුක්ත වෙනවා. එහෙම වුණොත් සියල්ල අවසන්. ඒ නිසා මාර්යා කල්පනා කරනවා මේ විදිහට කටයුතු වුණොත් මෙයා දුකට සැනසීමක් දැන් දුකට පිහිටක් හොයා ගන්නවා දැන්. දුකට පිළිසරණක් හොයනවා, පිළියමක් හොයනවා. එහෙම හොයද්දී හදිසියවත් කල්යනා මිත්‍රෙක් හම්බුනොත් ඉවරයි සංසාර ගමන. ඒ නිසා මච්චු මාර්යා ඊටාම සූක්ෂම වංචක ධර්මේවා ඊටාම සූක්ෂම අන්දමින් ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා කියනවා. දැන් ඉතින් ජීවත් වුණා ඇති නේද? දැන් ඉතින් මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ නේද? දැන් ඉතින් විභාගේ පෙළෙලා මොකට ජීවත් වෙලා නේද? මේ ඕන් තරම් විභාග ලියන්න පුළුවන් විභාග නොලිව්වත් කිසි ප්‍රශ්නයක් නැහැ. විභාග පෙළුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ ඔය සාර්ථක වෙලා තියෙන කිසි කෙනෙක් හැමෝම මේ විභාග ලියලා සමත් වෙලා උපාධිය අරගත්ත මිනිස්සු නෙවෙයි. අන්තික මං කියන්නේ මේ පාසල් අධ්‍යාපනික අන්තිම ලද බොළඳ මානසිකත්වයන් නිර්මාණය කරන එකක් මේ වර්තමාන පාසල් අධ්‍යාපනික. ඒ වගේ 2.50යි අධ්‍යාපනයක විභාගයක් ෆේල් වෙන එක කිසිම ආකාරයකින් තැවීමට කාරණාවක් නෙවෙයි. නමුත් මේ මෝඩ දෙමව්පියෝයි, ඒ මෝඩ දරුවෝයි, ඒ දරුවට උගන්වපු මෝඩ ගුරුවරුයි ඔක්කොම එකතු වෙලා මේක මහා මෙර බවට පත් කරලා මේක නැති වුණ පොතේ උඹලත් ඉවරයි අපිත් ඉවරයි. ඒ නිසා අපි ඔක්කොම මල්ලා වගේ. ඒ නිසා පුතේ මේක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. මේක තමයි පුතේ මේ සංසාර ගමනේ ඔබ ප්‍රාර්ථනා කරපු ලොකුම පැතුම. අර සංසාරේ පුරා දසපාරමිතා පුරමින් ඔබ ප්‍රාර්ථනා කරේ O level A level පාස් වෙන්න, විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලය යන්න, උපාධියක් ගන්න. ඒ නිසා පුතේ සංසාර පැතුම නම් ගිලිහෙව ගන්න එපා. සංසාර පැතුම ඔබගේ දෙපා මුල වට්ටව ගන්න එපා. ඒ නිසා පුළුවන් තරම් කොහොම හරි විභාගේ සමත්යන් කියලා බල කරනවා. අවසානයේ මොකද උනේ? සීදී නසාගෙන තමයි අවසානයේ විභාග ප්‍රතිඵල පෙන්නුවේ. ඒක නිසා මේ ධර්මය ගැන කිසිම වැටහීමක් නැති නිසාමයි මේ මච්චු මාරයාට අහු වෙන්නේ. ඉතින් මච්චු මාරයා විල කියනවා විභාගේ පාස් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? විභාගේ ෆේල් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? එහෙම නැත්නම් ප්‍රේමයේ කඩාගෙන වැටුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? ඇයි වෙන කෙනෙක් එක්ක ගියා ඔහු වෙන කෙනෙක්ට අයිති වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? ඔබ අනුන්ගේ වුණා ඇයි අන්සතු වුණා ඔහු අන්සතු වුණා ඒ නිසා ජීවත් වෙලා වැඩක් නැහැ දැන් මේ ප්‍රේමයේ කඩාගෙන වැටුණා විවාහේ කඩාකප්පල් වුණා දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? බැංකුවේ ණය ටික ගත්තා දැන් ගෙවා ගන්න බැහැ ලීසින් එක හිර වුණා නේද? දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? මොනවා හරි ප්‍රශ්නයක් පෙන්නලා මැරියන් කියලා කියන. කවදාවත් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන්සේගේ බුදුපණ පදයක් නැසිච්ච නාසපු වරදට ඒ හිස් පුද්ගලයා ඒ වෙලාවෙම ඒ චිත්තාවේගයත් එකම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා එක්කෝ එල්ලුම් ගහ හදා ගන්නව තමන්ගේ අතින්. එහෙම නැත්නම් වසබුණු. එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තියලා කෝච්චියේ බරද කියලා බලනවා. මොන ක්‍රමයකට හරි සීදීනසා ගන්නවා අවසාන. එක්කෝ ගඟකට මොහොතකට හරි පයින්නවා. දියැලකින් පල්ලට හරි පයින්. මොන විදිහෙන් හරි සීදීනසා ගන්න. එක්ක තමන්ගේ මතින් පිහියකින් තමන්ගේම පපුවට යන ගන්න. බලන්න මොනතරම් වියරුවක්ද කියලා. එහෙනම් මෙන්න මේ ස්වභාවයට කියනවා මච්චු මාර. මච්චු මාර. කී දෙනෙක් මේ ලෝකේ දවස ගානේ සීදීනසා ගන්නවද? පහුගිය කාලයක් තිබුණා ලෝකෙම වැඩියෙන්ම සීදීනසා ගන්න මිනිස්සු ඉන්න රට මේක කියලා. පහුගිය කාලේ ඔබට මතක ඇති මීට වසර ගානකට ඉස්සෙල්ලා ලෝකේ වැඩියෙන්ම සීදී නසා ගන්න මිනිස්සු ඉන්න රට හැටියට ලංකාව නම් කරා. කොච්චර පොඩි රටක්ද? හිතලා බලන්න. රුසියාව කියන්නේ කොයිතරම් ලොකු රටක්ද? ඇමරිකාව කියන්නේ කොයිතරම් ලොකු රටක්ද? චීනය, කැනඩාව කියන්නේ කොයිතරම් ලොකු රටවල්ද? ඕස්ට්‍රේලියාව කියන්නේ මහා මහද්වීපයක්. එහෙමම ගත්තාම ලෝකේ තියෙන රටවල් කොච්චර විශාලද? ඒ ඔක්කොම විශාල රටවල් අභිභවමින් මේ දිය බිඳුවක් වගේ, පුංචි තිතක් වගේ ලෝක සිතියමත් එක්ක බැලුවා. මේ සිතියේ මේ නම් මේ ලෝක සිතියේ මේ පුංචි තිතක් වගේ මේ රටක නම් ලෝකේ වැඩියෙන්ම සීදීනසා ගැනීම සිද්ධ වෙන්නේ. ඒක පුදුම වැඩක් වෙන්න එපා. මොකද රටේ හැටියට ජනගහණි හැටියට ඊටාම සුළු පිරිසක් ඉන්නේ. ඒ සුළු පිරිසට සාපේක්ෂව බැලුවාම ජනගහණයට සාපේක්ෂව බැලුවාම වැඩිම පිරිසක් සීදීනසා ගන්න මේ රටේ. දැනටත් මන් දන්නේ ඒ තත්ත්වය පවතිනවද කියලා. කොහොම හරි එහෙමුනේ ඇයි?
මේ රටේ තමයි වැඩිම නිවන් දකින්න හේතු තියෙන මිනිස්සු ඉන්නේ. නිසා මේ රටේ මිනිසුන්ට තමයි වැඩිම මාරාවිසය තියෙන්නේ. හැම අතින්ම ඔබ මතක තියාගන්න බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිග්‍රහ කරන මිනිස්සු ඉන්නේ මුස්ලිම් මිනිස්සු අතර එහෙම නෙවෙයි වැඩි හරියක්. හොඳට මතක තියාගන්න. වැඩියෙන්ම මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය විවේචනය කරන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිග්‍රහ කරන්නේ දොස් කියන්නේ අන්‍ය ආගමිකයෝ නෙවෙයි බෞද්ධ වෙච්ච පිරිස්. අන්‍ය ආගමිකයෝ නෙවෙයි. ඒ අය එහෙම විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ අය බොහොම උනන්දුවෙන් ඒ ධර්මයට කන් දෙනවා. එහෙම නැත්නම් අඩුම ධර්මයට කන් දෙන්නේ නැත්නම් දැන් ඕරතරන් ඉන්නවා මුස්ලිම් දෙමළ බණහන පින්වතුන්. එහෙම අඩුම ධර්මයට කන් දෙන්නේ නැත්නම් ඒ අය බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට නිග්‍රහ වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ. එහෙම අඥානියොත් ඉන්න පුළුවන් ඒ අය අතර. ඕනතරම් මේ බෞද්ධ අතරත් ඉන්න එකේ අන්‍ය ආගමිකයන් අතර එහෙම අය ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයිනේ. හැබැයි එහෙම වුණාට ඒ අය කවදාවත් මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට බහුතරයක් දෙනා නිගරු කරන්නේ නැහැ අන්‍ය ආගමික වෙලා. ආගමි මේ උතුම් වූ ධර්මයෙන්ම දායාද කරගෙන මේ රටේ මේ බෞද්ධ පවුල්වල ඉපදිලා ඉන්න බහුතරයක් දෙනා තමයි මේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට පුළුවන් තරම් නිග්‍රහ කරන්නේ. ඒක තමයි මාරාවිෂ වැඩි. වැඩියම බණහන්නේ නැත්තේ අය. දැන් අනාගතේ එනවා කාලයක් ලෝක සම්මතයේ මේ බෞද්ධයෝ කියලා කියන පිරිසට වඩා ලෝක සම්මතයේ අබෞද්ධයෝ කියන පිරිස බණහන යුගයක් එනවා ඉස්සරහට. අති බහුතර වශයෙන්. එදාට තමයි බෞද්ධයන් කියලා නාමික වශයෙන් නම් කරපු පිරිසගේ ඇස් ඇරෙන්නේ. උපතින් බෞද්ධ වෙච්ච පිරිසගේ. අපිට මේ වගේ ධර්මයක් දෙයක් ලැබිලා තියෙන්නේ කියලා. එදාට තමයි දැනගන්නේ. ඉතින් ඒ නිසා සිංහල බෞද්ධයන්ට විශේෂයෙන් මේ මාරාවේශය වැඩි. ඒ නිසා තමයි සීදී නසා ගැනීම බලවත් උනේ. ඒ අතරත් ඔබ දන්නවද? ඒ අතරත් වැඩියෙන් සීදී නසාගත්ත මිනිස්සු හිටියේ මේ ශුද්ධ නගරයේ ඇතුළත් අනුරාධපුරේ. වැඩියෙන් සීදී නසාගත්ත මිනිස්සු ලංකාවේ වැඩියෙන් හිටියේ මේ අනුරාධපුරේ. ගෝවියෝ වැඩි හරියක්ම සීදී නසාගත්තේ. වස බීලා. ඊළඟට තියෙනවා මේ ටොක්කට කියලා මොනවද මේ කණේරු වැට කාලා. වැඩියෙන් සීදී නසාගත්තේ. එහෙනම් අන බලන්න. මේ ශුද්ධ නගරේ ඉඳගෙන මහසෑය උඩමළුව මේ අටමස්ථානයේ පරම පූජනීය ස්ථාන දැක බලා ගනිමින් ඒවා දැක සීදී නසා ගන්න පුළුවන් වුණානේ. ඒ කියන්නේ සංසාර දුකෙන් සියලු සංසාර දුකින් නිදහස් වීමේ උත්තරීතර නිර්වාණ ස්වර්ණ ద్వාරයටම ඇවිල්ලා ඒ අවස්ථාව නැති කරගත්තා. ඉතින් ඒක නිසා මච්චු මාර කියලා කියන ඔන්න ඔය ස්වභාවය. ඒ කියන්නේ ආත්භවය විනාශ කරන්න මේ සිතින් දරන උත්සාහයක්. මොකද මනුෂ්‍ය දුර්ලභංච මනුස්සත්තං. ඔබ දැකලා තියෙනවද සීදී නසාගත්ත තිරිසන් සත්තු එහෙම? තිරිසන් සත්තු කවදාවත් සීදී නසා ගන්නව දැකලා තියෙනවද? නැහැනේ. ඔය මොනවාරි එහෙම හඹු සිරීමක් වෙන්න පුළුවන්. නමුත් හිතාමතා මම සීදී නසා ගන්නවා කියලා උපක්‍රමශීලීව ගිහිල්ලා සීදී නසාගත්ත සත්තු දැකලා තියෙනවද? එල්ලිලා මැරිලා ඉන්න සත්තු, වස බීලා මැරිච්ච සත්තු, කෝච්චි වල බෙල්ල තියපු සත්තු. ඒ සත්තුන්ගේ තියෙන මොන හරි අසන්නකමක් නිසා වාහනයකට යටවෙලා මැරෙන්න පුළුවන්. ඒකට කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන්. ඒ සතා සීදී නසාගත්තා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ අඥාන සතා වුණා සීදී නසා ගන්න උත්සාහ ගන්නෑ. එහෙනම් අන්න බලන්න. මිනිසුන්ට තමයි මේ මාර බලය දෙන්නේ. මොකද දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභාකන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ නිවන් දකින්න අවශ්‍ය අවස්ථා හතරම ලැබිලා තියෙන්නේ. දැන් ඉතින් හොඳම දේ තමයි ඉක්මනින් මේ අත්භවයේ චුත කරන එක. අත්භවය අවසන් කරන එක. ඒක තමයි මායාවේ අභිප්‍රායය. ඒ නිසා බෞද්ධයෝ උනත් ඔබ ඕන දෙයකට පොඩි දෙයකටත් කියනවා ඉතින් මෙහෙම දැන් නම් මට එපාලා තියෙන මට ජීවත් වෙන එකත් ඇති වෙලා තියෙන දැන් මැරෙන්න හිතලා තියෙන යකෝ මැරෙන්න හිතලා තියෙන කියලා ඕන තරම් මිනිස්සු කියනවා. මැරෙන්න හිතලා තියෙන කියලා. ඔබට ඕන තරම් ඇහිලා ඇති. මට නම් ඇති වෙලා තියෙන දැන් මැරෙන්න හිතලා තියෙන කියලා ඕන තරම් කියනවා. ඒ මැරෙන්න හිතුණා කිව්වේ ඒ තමයි මච්චු මාරයා. දැන් මොකද මේ කරන්න හදන්නේ? අර පරම දුර්ලභ අවස්ථා හතර නැති කළා දැන්. සංසාරේ මිනිස්සෙට නිවන් දකින්න අවස්ථාවක් ලැබෙන්නේ මේ අවස්ථා හතර ගැලපුණාම. මෙහෙනම් මේ අවස්ථා හතර ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන වැඩකට නැති තුට්ටු දෙකේ විභාගයක්. විභාගයක් කියන්නේ තුට්ටුවකට මායින් කරන්න ඕන දෙයක්ද ජීවිතේ. විභාග ඕන්තරම් ලියන්න බැරිය. විභාග ලියපු අය විභාග ලියලා ඉහෙළම සම්මාන සහතික තරු ගත්ත අය අද කොහෙද ඉන්නේ? මොකද්ද උන්ට ලැබිලා තියෙන්නේ කියලා බැලුවාම ලැබිච්ච දෙයක් නැහැ අවසානයේ හිස් දැනුමක් විතරයි ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ තරම් වටිනා මහාර්ග ජීවිතයක් මේ තුට්ටු දෙකේ ලෝක ප්‍රපංචයක් උදෙසා නසා ගන්නවා කියන්නේ මොනතරම් හීන අවබෝධයක්ද මේ පුද්ගලයා තුල තියෙන්නේ. තමන්ගේ ජීවිතේ මේ විශ්වවිද්‍යාල ළමයි පවා තමන්ගේ ජීවිතේ වටිනාකම තේරුම් කරලා දුන්නේ නැහැ නේද?
කෝ අධ්‍යාපනය. ඕකටද අධ්‍යාපනය කියන්නේ. ඕකටද අධ්‍යාපනය කියන්නේ. විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා ඉංජිනේරු පීඨයට ගියා, වෛද්‍ය පීඨයට ගියා. ලෝක සම්මත ඉහළම අධ්‍යාපනයන් කියන ඒවා. ඒ ඔක්කොම ලබාගෙන අවසානයේ ළමයින්ට හිතෙන්නේ සීදී නසා ගන්න නම් මීට ඉස්සෙල්ලත් අපි එක්තරා විශ්වවිද්‍යාලයක දේශනාවක් සිද්ධ කරද්දී ඒ මහාචාර්යතුමාලත් කිව්වා දරුවෝ තුල මහා මානසික ආතතියක් තියෙනවා. බොහෝ දිනෙක මේ අසහනින් යුක්තව මේ සීදී නසා ගන්න කටයුත්තට නැඹුරු වෙලා ඉන්නේ. කියන්නේ බොහෝ දිනෙක සීදී නසා ගන්න උත්සාහ දරලා තියෙනවා කියන්නේ. ඉතින් අන්න බලන්න. ඉතින් ඒකට දුගත්කම කියන්නේ. ජීවිතය පිළිබඳ ලද අවබෝධයකෝ අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා තවත් අවුරුදු 4ක් 5ක් විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා අවසානයේ සිද්ධ වෙන්නේ ජීවිතේ යම්කිසි ආවේගයක් ඉදිරියේ සීදී නසා ගන්න නම් මොකද්ද ලද අවබෝධය? මොකද්ද ලද අධ්‍යාපනය? ඒකද ඔබේ දරුවන්ට දීපු අධ්‍යාපනය. මේ ධර්මයෙන් නෙවෙයි අධ්‍යාපනය ලැබෙන්නේ. මේ ධර්මයේ හැර මොන අධ්‍යාපනයක්ද? අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඕන ජීවත් වෙන්න පොතක් පතක් කියව ගන්න, ලියුමක් ලියා ගන්න, ඒ වගේම කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න මොනවා හරි ජීවිතේ පවත්වාගෙන යන්න අකුරු ශාස්ත්‍රයේ ගණිත ශාස්ත්‍රයේ ඕන. ඒ අරින්න අනිකුත් එක විෂයක්වත් වැඩක් නැහැ. ජීවිකාවක් කරනවා නම් ඒ ජීවිකාව වෙනම ඉගෙන ගන්න එක වෙනම දෙයක්. මොනවා හරි වඩු වැඩ හරි, මේසන් වැඩ හරි, මොනවා හරි වෘත්තියක් වශයෙන්. ඒක වෙනම දෙයක්. කෘෂි කර්මය හරි, වායිද්‍ය ක්ෂේත්‍රය හරි, ඉංජිනේරු ක්ෂේත්‍රය හරි මොකක් හරි. ඒක වෙනම දෙයක්. ඊට අදාළ විෂයක් ඉගෙන ගන්නවා. ඒක ප්‍රගුණ කර ගන්නවා. ඒක වෙනම දෙයක්. හැබැයි සමස්තයක් වශයෙන් ළමයින්ට අධ්‍යාපනය කියලා මොකද්ද ලබා දීලා තියෙන්නේ? අවසානයේ තමන්ගේ ජීවිතේ පරාජිතේ ආවේගයක් ආවම වස බෝතලේ නම් අතට ගන්න සිද්ධ වෙන්නේ. කෝච්චියට නම් බෙල්ල තියන්න සිද්ධ වෙන්නේ. මොකද්ද අධ්‍යාපනය? ඒ නිසා අන්න ඒවත් දැනගන්න ඕන. ඒ නිසා මෙන්න මේ මච්චු මාර බලන්න ධර්මයේ අහපු නැති නිසා මෙහෙම ස්වභාවයක් හිතේ තියෙනවා කියලාවත් දන්නේ නැහැ. අර මාරේ ඇවිල්ලා කිව්වහම දැන් ජීවත් වුණා ඇති නේද? බැංකු ණය ගෙවා ගන්න බෑ නේද? විභාගෙන් ඒ 9ක් ලැබුණේ නෑ නේද? විභාගෙන් ඒ 3ක් ලැබුණේ නෑ නේද? විශ්වවිද්‍යාලය යන්න බෑ නේද? පෙම්වතිය දාලා ගියා නේද? ඒ නිසා දැන් මැරිමු නේද? කියලා කියද්දි මේ තුච්ච නින්දිත සිතේ මේ පවතින ඊටාම වංචනික මේ ධර්මය අඳුර ගන්න බැරි වුණේ ඇයි? ධර්මය අහපු නැති නිසා. බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ අවස්ථාවද නැති කළා දාන්න. ඔබ හිතනවාද ඔය සීදී නසා ගත්තට පස්සේ චුති වෙනවා කියලා නෑ. ඒකත් දැනගන්න එපා. බොහෝ සීදී නසා ගන්න මිනිස්සුયો මරණයෙන් කෙලවර කියන්නේ ශරීරයේ මරණයටපත් වුණාට අත්භවයේ කෙලවර වෙන්නේ අපට ඕන හැටියට එහෙම ජීවිතේ නසා ගන්න බෑ. ජීවිතේ කර්ම විපාකයක් දැන් ගෙවනවා. ඔන්න තියෙනවා දැන් හොඳ උදාහරණයක් තව කියන්න. දැන් එක්තරා දවසක අපෙන් මීට ඉස්සෙල්ලත් ඇහුවා ඔය පින්වතුන් යම්කිසි රෝගියෙක් ඉන්නවා රෝහලේ. එයා දැන් තවදුරටත් ජීවත් වෙන්න බෑ යාට. අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන්. වෛද්‍යවරු කියනවා දැන් ඉතින් මෙයාව ජීවත් කරන්න බෑ මැෂින් එක ගලවමු කියලා. තමන්ගෙන් අහනවා අස්සන ගහනවද නැද්ද කියලා. ඊට දැන් මේ පින්වතුන් අපෙන් ඇවිල්ලා අහනවා අස්සන ගහන්නද එපාද කියලා. අපි කියන්නේ අස්සන ගහන්න එපා. මොකද අනවශ්‍ය කර්මයක් විතරයි අවසානයේ කරගහගත්තේ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතනවා ඒ රෝගියාගේ මැෂින් එක ගැලවුවාම රෝගියා මලා කියලා. අනේ කරපු විනාශය දන්නවද? ඔය වගේ ස්වභාවයක ඉන්න කෙනෙක්ගේ හදිසි මරණයක් ඕකේ දෙන්නේ. ඔතනේ දෙන්නේ. ඔය වගේ මරණයකදී අපිට උවමනා විදිහට අපිට උවමනා වෙලාට යව මරණයටපත් කරාට අබ්බවේ චුත වෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ කය මැරෙලා යනවා විතරයි. ඒ කිව්වේ මනුෂ්‍ය ගන්ධබ්බ කියන ස්වභාවයටපත් වෙනවා. ගොඩාක් සීදී නසා ගන්න අය, ගොඩාක් හදිසි අනතුරු වලට ලක් වෙන අය, ඒ වගේම ඔය වගේ හදිසි මරණ වලදී මිය යන බොහෝ දෙනා අත්භවයේ චුත වෙලා අන්‍ය භවයකට එහෙම නැත්නම් පුනර්භවයට ළඟා වෙන්නේ නැහැ. එහෙනම් ඒ අත්භවයෙන් පිහිටාගෙන ඉන්නවා මනුෂ්‍ය ගන්ධබ්බයක් වශයෙන් ත්‍රිජකායක මනුෂ්‍ය ගන්ධබ්බය. දැන් මේ ඉතිසලා ගිය සැරේ ජාති කියන අවස්ථාවේදී අපි පැහැදිලි කරන්නේ ත්‍රිජකායක මනුෂ්‍ය ගන්ධබ්බය. කර්මජ ශරීරය, උතුජ ශරීරය, චිත්තජ ශරීරය කියන මේ දසක පාරමාණු වලින් සකස් වෙච්ච මේ ත්‍රිජකායකින් සකස් වෙච්ච සත්‍යයක් ඉතුරු වෙනවා. කාය විතරයි මැරිලා ගියේ. මේක පිටින් තියෙන ආහාරජ කය. ආහාරයෙන් ජනිත වෙච්ච ඕජාවෙන් සකස් වෙච්ච කය. ඒක මැරිලා යනවා. සීදී නසා ගත්තාම මේක මැරිලා යනවා. බෙල්ල හිර කරගත්තාම කය මැරිලා යනවා. ආහාරජ කය මැරිලා යනවා. වස බෙව්වහම ආහාරජ කය මැරිලා යනවා. කෝච්චියට බෙල්ල තිබ්බහම ආහාරජ කය මැරිලා යනවා. දැන් හිතන්න එපා එහෙම මැරිච්ච කෙනා අත්භවයත් අත්හැරලා ගියා කියලා. නෑ අත්භවයේ තාම ඉන්නවා. තාම මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන් ඉන්නවා. ඒ தත්ත්වය ඉක්මව ගන්න බෑ. ඒ නිසා
අපිට පුළුවන් වුණාට මේ සීදී නසා ගන්නවා කියලා මේ ශරීරය නසා ගන්න අත්භවය චුත කරගන්න බෑ. ඒ නිසා බොහෝ දෙනා දැනගන්නේ හදිසි ආවේග ඇවිල්ලා හදිසි ආවේගය මෙල්ල කරගන්න බැරුව ධර්මයේ දන්නේ නැති නිසා සීදී නසාගෙන අවසාන කරගත්තේ මොකද්ද? කබලෙන් ලිපට පැන්න එක. එදාට තමයි දැනගන්නේ අනේ මේ ශරීරය තිබුණා නම් කොච්චර වටිනවද? අර සීදී නසා ගන්නවා කියලා කරේ මොකද්ද? ශරීරය නැති කරගත්ත එක. ඊට පස්සේ තමයි ත්‍රිජකායික සියුම් ගන්ධබ්බ කායයට අප්‍රමාණ වද හිංසා වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ සූර්යාගේ පවතින අධෝරක්ත කිරණ පවා මහ පීඩාවක්. තව නොයෙකුත් කිරණ ශක්තියින් තියෙනවා. ඒ හැම එකකටම අනාවරණය වෙනවා අර ශරීරය. දැන් අප්‍රමාණ දුකක් විඳගෙන ඉන්නවා මනුෂ්‍ය ගන්ධබ්බෙක් වශයෙන්. සීදී නසාගත්තේ සැප විඳින්න කියලා හිතාගෙන. දුක අවසන් කරගන්න කියලා හිතාගෙන. අවසාන උනේ දුකෙන් දුකටමපත් වීම. තව තවත් දුකට ඇද වැටීම. කබලෙන් පැන්නේ කෙලිම ලිපට. කබලේ හිටියනම් උඩ පැන හරි ඉන්න තිබුණා. යන්තම් පිච්චිලා. දැන් ලිපට පැන්නට පස්සේ මොකද වෙන්නේ? අලු දූවිලි එලා යනවා. ලිපට පැන්නට පස්සේ ආය අලුම වෙනවා, අඟුරුම වෙනවා. කබලේ ඉන්නකම් පිච්චි හරි ඉන්න තිබුණා සෑහෙන කාලයක්. ලිපට පැන්නට පස්සේ ඉවරටම ඉවරලා ගියා. එහෙනම් මිනිසෙක් වශයෙන් ණය ගෙවා ගන්න බැරුණා, විභාගේ පාස් වෙන්න බැරි වුණා, ප්‍රේමයේ කඩාගෙන වැටුණා. මොනවා හරි ওই සමාජයේ වටිනාකමක් දීපු ඔය අසාර දෙයක්, අසාර ප්‍රපංචය ජීවිතෙන් අහිමි වෙලා ගියා කියලා. ඒ දුක දරා ගන්න බැහැ කියලා මෝඩේ බවට පත් වෙලා සීදී නසා ගත්තාම අවසානයේ මුනේ මොකද්ද? අප්‍රමාණ දුක්ඛිතර ගන්ධබකාඥ යුක්තව අප්‍රමාණ දුකක් දරාගෙන අත්භවයේම උපාදාන කරගෙන ඔහේ ඉන්නවා. දැන් කිසිම ආකාරයකින් ජීවිතේට සැපක් නැහැ. දැන් ජීවිතේ තනිකරම දුක් ගොඩක් විතරයි, හැම අතිම දුකක්. එක පැත්තකින් මනුෂ්‍ය ගන්ධබ්බයට ශාරීරික වශයෙන් මහ පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ඥාති වර්ගයක් කරන කියන දේවල් දිහා බලාගෙන මානසික වශයෙන් මහ පීඩාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කායික වශයෙන් මානසික වශයෙන් අප්‍රමාණ 10ක් උහුලාගෙන දැන් මනුෂ්‍ය ගන්ධබ්බය දුක් විඳිනවා. දැන් ඉතින් සීදී නසා ගන්න බෑ. දැන් එළියලා මැරෙන්නත් බෑ. දැන් වෙඩි තියා ගන්නත් බෑ. දැන් වස බොන්නත් බෑ. දැන් කෝච්චියේ බෙල්ල තියන්නත් බෑ. දැන් මොකුත් කරන්න බෑ. අන්න එදාට තමයි දැනගන්නේ විනාශයේ තරම. ඒ නිසා මේ අමා ධර්මයේ ඔබේ දරුවන්ට උනත් ලබා දෙන්න නැතුව ඔබ කටයුතු කරනවා නම් ඔබ මහ ප්‍රමාද පුද්ගලෙක්. ඔබට අනිවාර්යෙන් පසුතැවෙන දවසක් අනාගතේ උදා වෙනවා. ඒ කියන්නේ කිසිම ආකාරයක තර්කයක් විතර්කයක් තියාගන්න එපා. අනිවාර්යෙන් තමනුත් මේ ධර්මයේ පිළිටන්නේ නැතුව, තමන්ගේ ධර්මාල්ලනුත් මේ ධර්මයේ පිළිටන්නේ නැතුව යමෙක් කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔබට පසුතැවෙන දවසක් අනාගතේ උදා වෙනවා. අනිවාර්යෙන් උදා වෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. අනිවාර්යෙන් උදා වෙනවා. දරුවන්ට ඉස්සෙල්ලම දෙන්න ඕන මේ ධර්මය. එහෙනම් බලන්න මේ ධර්මයන් දන්නේ නැතුව ජීවත් වෙච්ච මිනිස්සු කොච්චර විනාශයක් කරගෙන මෙලොව දුකටපත් වුණාද, පරලොව විනාශයක් කරගත්තාද? ඒ නිසා මේ ධර්මේ මනාකොට දැනගන්න ඕනේ. එහෙනම් මච්චු මරණම් කිව්වේ මෙන්න මේ ස්වභාවය. ඒ කියන්නේ අත්භවයේ තුලින්ම නැగిලා එන ප්‍රතිවිරෝධයකින් ඒ ජීවිතය අවසන් වීම. එතකොට අන්න ඒකට කියනවා මච්චු මරණම් කියලා. ඒ කියන්නේ මච්චු මාරයාගේ වැඩක් ඒක. මච්චු මාරයාගේ වැඩක් කියලා තමයි ලේබල් එකේ ගහන්න වෙන්නේ අවසානයේ. සෝහනේ. මච්චු මාරයාගේ වැඩක් නිෂ්පාදනයක් කියලා. දැන් එතකොට එහෙනම් මේ මරණය එහෙමයි. එතකොට ඔය හතරම මරණ. දැන් ඔය කිව්ව අවස්ථා හතරම දැන් මරණ. චුති, චවනතා ભેදෝ, ඊළඟට අන්තරද්ධාන, මච්චු මරණ. ඔන්න මරණ හතරයි. එහෙනම් සීදී නසා ගැනීමත් මරණයක්. දැන් අර කය මැරුණාම ත්‍රිජකායික මනුෂ්‍ය ගන්ධබ්බය ඉන්නවා. හැබැයි ඉතින් ඒක මිනිසුන්ට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා එයා මැරුණා. 3 මාසෙ දානිත් දුන්නා. 3 මාසෙ නෙමෙයි මැරිච්ච දවසේ ඉඳලා ගෙදර ඉන්නවා. 3 මාසෙ දානි දෙන්න තාමත් ජීවතුන් අතර ඉන්න මිනිහෙක්. හැබැයි දැන් මේ කාටවත් පේන්නේ නැහැ. මොකද ඒකට හේතුව මනුෂ්‍ය ගන්ධබ්බයට ශරීරයක් නැති නිසා ඕලාරික සංඥාවෙන් දකින්න බෑ යාව. ඊටාම සුකුම ශරීරයක් තියෙන. ඉතින් එක්කෝ අති තීව්‍ර දිවසකින් හරි යම්කිසි දැකීමේ මාධ්‍යකින් දකින්න හැරෙන්න වෙන දකින්න ක්‍රමයක් නැහැ. අන්න එකයි මනුෂ්‍ය ගන්ධබ්බයට වෙලා තියෙන දේ. ඉතින් එහෙනම් අන්න මච්චු මරණ. එකත් මරණයක්. චුති, චවනතා ભેදෝ, අන්තරද්ධාන, මච්චු මරණ. හතරයි. පස්වෙනි එක කාලක්‍රියා. කාලකිරියා. අපි සිංහලෙන් කාලක්‍රියා. කාලකිරියා. කාලකිරියා කියන්නේ මොකක්ද? කාලේ ඉක්මවල යනවා. එක්ස්පයර් වෙනවා කියන්නේ. ආන්න ඒක. එක්ස්පයර් වුණා. කාලේ ඉක්මවල කියන්නේ. අන්න බලන්න. ඒ මරණය අපිට ඕන තරම් මුණ ගැහෙනව නේද? කඩෙන් බඩුවක් ගේන්නේ මොනවා හරි.
යෝගට් එකක් ගේනවා, කිරි එකක් ගේනවා, නැත්නම් මොන හරි ආහාරයක් ගේනවා. ඒක එක්ස්පයර් වෙලා කිව්වා. ඒ කියන්නේ ඒක මැරිලා. දැන් ඒක ප්‍රයෝජනට ගන්න බෑ. ඕනම භාණ්ඩයක් ගොඩක් කරලා නිෂ්පාදනය කරද්දී කල්ලිකුත් වන දිනයක් නම් කරනවා. ඒ කියන්නේ එයින් පස්සේ ඒක මරණයටපත් වුණා හා සමානයි. ඒක මරණයටපත් වුණා. අන්න බලන්න. එහෙනම් කාලක්‍රියා කියන්නේ මෙන්න මේ කාලය ඉක්මවල ගියා. ඒ කියන්නේ කාලය අවසන් වුණා. කාලය අවසන් වුණා. එහෙනම් යමකට උරුම කාලය අවසන් වුණාම ඒකත් අපි මරණයක් හැටියටයි දකින්නේ. එහෙනම් අන්න බලන්න පණ ඇති දෙයටත් පණ නැති දෙයටත් මේ මරණයත් උරුමයි. කාලක්‍රියාව. සමහරනම් හවසට කාලක්‍රියා කරන හැමදේම. කාසිප්පු වලට ගිහිල්ලා. එහෙමත් කාලක්‍රියා කරන අය ඉන්නවා. එතකොට මේ කාලක්‍රියාව කියලා කිව්වේ එහෙනම් කල්ලුකුත් වීම. කාලයකොත් වෙලා ගියාම තවදුරටත් ප්‍රයෝජනයක් නැහැ විසිකලා දානවා අපි කුණු කොටට. දැන් අපි ගෙදර දොරේ තියෙන භාණ්ඩයක් වුණත් කාලය ඉක්මවල ගියාම මොකද වෙන්නේ? ඒක පැත්තකට විසිකලා දානවා අපි. තවදුරටත් පරිහරණය කරන්න බෑ කුණු බක්කියට දානවා. ඉතින් ජීවිතේත් කල්ලිකුත් වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? කුණු බක්කියට දාන්න වෙයි. කුණු බක්කියට දාලා විතරක් තියාගෙන ඉන්න බැරි නිසා කුණු ගොඩටම ගිහලා දානවා. එක්කෝ කුණු ගොඩක් සාමාන්‍යයෙන් මොකද කරන්නේ? කුණු ගොඩක් නම් එක්කෝ වලලන්න ඕන. එක්කෝ ගිනි තියන්න ඕන. ওই දෙකෙන් කන්නේ කරන්න ඕන. ඉතින් කාලෙ ඉක්මවල කියා දැන් කුණු ගොඩක් එක්කෝ දැන් වලලන්න ඕන. එක්කෝ ගිනි තියන්න ඕන. ওই දෙකෙන් එකක් කරන්න ඕන. එහෙනම් අන කාලක්‍රියා. කාලක්‍රියා. මෙන්න මේකත් කාලකිරියා. ධර්මයේ දක්වන්නේ. පාලියෙන් දක්වන්නේ කාලකිරියා. එහෙනම් කාල කියනවා පාලියෙන් මරණයට. කාල කියනවා මරණයට. කාල කියලා කියනවා කාලයටත් මරණයටත් කියනවා. කාල කියලා. කාලක්‍රියා. එතකොට කාලක්‍රියා කිව්වේ එහෙනම් එහි කාලය අවසන් වුණා. ඒ නිසා ඒක මරණයටපත් වුණා. කල් ඉක්ුත් වුණා කියන එකයි. එහෙනම් ඒකත් මරණයක්. එහෙනම් දැන් දකින්න ඕනේ ඒක පණ ඇති දෙයටත් අදාළයි, පණ නැති දෙයටත් අදාළයි. ඕනම දෙයකට යම්කිසි කාලයක් තියෙනවා. ඒ කාලෙ ඉක්මවල ගිය ගමන් ඒක මරණයටපත් වුණා කියලා අපි සලකනවා. එහෙනම් අන කාලක්‍රියා මරණය. ඊළඟට ඔන්න 5යි දැන්. 6 වෙනි එක කන්දානම් බෙහෙදෝ. ස්කන්ධවල බෙහෙදයක් ඇති වෙනවා. ස්කන්ධ කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ අතර සම්බන්ධයක් තියෙන්න ඕන. මේ පංචස්කන්ධයේ පවතින දන. ස්කන්ධ අතර ભેදයක් ඇති වුණොත් මොකද වෙන්නේ? ස්කන්ධ අතර ભેදයක් ඇති වුණොත් තවදුරටත් මේ ස්කන්ධයන්ගේ පැවැත්ම පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනොත් ස්කන්ධවල පැවැත්ම අහෝසි වෙනවා. දැන් එහෙම අවස්ථාවක් කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ගමු උදාහරණයක්. දැන් යම්කිසි පුද්ගලයෙක්ගේ මොළයට අනතුරක් වෙනවා. මොළයට අනතුරක් වුණාට පස්සේ දැන් එයාගේ මොළය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. දැන් අන්න මොළය සම්පූර්ණයෙන් විනාශ වුණා ඒ වුණාට තාම හෘදය වස්තු වැඩ. ශරීරයේ ලේ ගමනේ තාම සිද්ධ වෙනවා. හැබැයි මොළය අක්‍රීයයි. දැන් මොළය අක්‍රීය වුණාම මොකද වෙන්නේ? ඇහෙන් අරමුණු ගන්න බැරුව යනවා. කනෙන් අරමුණු ගන්න බැරුව යනවා. නාසයෙන් අරමුණු ගන්න බැරුව යනවා. දිවෙන් අරමුණු ගන්න බැරි වෙනවා. කයෙන් අරමුණු ගන්න බැරි වෙනවා. ප්‍රධාන වශයෙන් පංචද්වාර අරමුණු ගන්න බැරුව යනවා. ඒ කියන්නේ රූපස්කන්ධයෙන් අරමුණක් ගන්න බැරුව යනවා. එහෙනම් රූපස්කන්ධයෙන් අරමුණු ගන්න බැරුව යනකොට නාමස්කන්ධයට පවතින්න බෑ තනිව. අන්න බලන්න. නාමස්කන්ධයට පවතින්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා අරූපාවචර තලයේ. ඒ අරූපාවචර බ්‍රහ්මයක් වශයෙන් උපන්නාම එතන අනිකුත් ආයතන නැහැනේ. එතන චක්ක ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ කියන අනිකුත් ආයතන නැහැ. එතන තියෙන මන ආයතනේ, ධම්ම ආයතනේ විතරයි. ඒ මට්ටමේදී ඒ නාමස්කන්ධේ විතරක් පැවැත්මක් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට සමාන. වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට. ඒ අරූප ධර්ම සම්බන්ධයි. නමුත් මේ රූප ලෝකයේ තුල, කාම ලෝකයේ තුල, රූප ලෝකයේ තුල ඒ රූපයත් එක්ක සම්බන්ධ වෙච්ච විඥානෙට රූපී පැවැත්ම නැති වෙලා ගිය ගමන් තවදුරටත් විඥාණයට පැවැත්මක් නැතු යනවා. එතකොට මොකද වෙන්නේ? රූපස්කන්ධයේ සමග නාමස්කන්ධයට සම්බන්ධ වෙන්න බැරි නම් අන්න එතනක් තියෙනවා මරණය. ඒක තමයි කන්දානම් බෙහෙදෝ කිව්වේ. එහෙනම් අන්න බලන්න එදාටත් මරුණා හා සමානයි. මරුණා තමයි. ඔය දැන් කෝමා වෙලා ඉන්නවා. අපි එදත් කතා කරේ කෝමා වෙලා ඉන්නවා. එහෙම නැත්නම් හදිසි ඔය මහා අනතුරු වලට ලක් වෙලා මොලේ බරපතල ආකාරයෙන් තුවාල වෙලා මොලේ බරපතල ආකාරයෙන් හානියටපත් වෙලා තියෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල ඔන්න ඔය කියන ස්කන්ධ ભેදය අපිට දකින්න ලැබෙනවා රූපස්කන්ධය සහ නාමස්කන්ධය කියන දෙකේ වෙන්වීම. ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධي බිඳිලා ගිහින්.
ඒ නිසා මොකද වෙන්නේ? විඥාණයට මේ රූපය ඇසුරෙන් අරමුණු ගන්න බැරුව යනවා. එහෙනම් අන්න එතනත් එහෙනම් මරණයක් සිද්ධ වෙනවා. එහෙනම් අන්න එකට කියනවා කන්දාන භේදෝ ස්කන්ධ භේදේ. ඒකත් මරණයක්. ඊළඟට කලේබ රස නික්කේපෝ. කලේබ රස නික්කේපෝ. ඒ කියන්නේ මේ කලේබරය කියලා කිව්වේ මේ ශාරීරියමයි. ශරීරයෙන් නික්මීම. දැන් මේ ඔබට පේනවා ඇති මේ ආකාර 8ටම පෙන්වන්නේ මරණය ගැන. එකම මරණය. එකම මරණය ගැන. නමුත් මේක සියුම් වෙනස්කම් තියෙනවා මේ බැලුවාම. මේ අවස්ථා 8 එකට එකක් සියුම් අවස්ථා ඉතිලා තියෙනවා. එහෙනම් මේ කලයිබ රස නික්කේපෝ කියන අවස්ථාවත් අන්නර ගණ්ඩබ්බ කියන අවස්ථාවට සමීප අවස්ථාවක්. ඒ කියන්නේ මේ ශරීරය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. කලේබරේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේ ශරීරය. දැන් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් විනාශ වුණාම ඒ විනාශ වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ආයුක්ෂය මරණය. අනිත් එක ඇවිල්ලා උභයක්ෂය මරණය. කියන අවස්ථා දෙකේම මේ ශරීරයේ සමායන මේ ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ආයුක්ෂය මරණයේදීත් එහෙම වෙන්න පුළුවන්. කර්මක්ෂය මරණයේදී එහෙම වෙන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් ඊළඟට උපච්ඡේදක මරණයේදීත් වෙන්න පුළුවන්. ඔව් එහෙම බැලුවොත් හතරෙදිම එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ශරීර විනාශ වෙන්න පුළුවන්. එකක් දෙකක් කියන්න බෑ ඇත්තටම. හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. ඉතින් එතකොට හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. මොකද කර්මය කියන එක අචින්ත විෂයක්නේ. කර්මය කියන එක අපිට හිතා ගන්න බෑ. කර්ම විපාක විෂය අචින්තයයි. ඒ නිසා අපිට හරියටම නම් කරන්න අමාරුයි. ඒ නිසා අපිට දල වශයෙන් කියන්න පුළුවන් මේ අවස්ථා හතරෙදිම එහෙම වෙන්න පුළුවන්. එතකොට මේ ශරීරය විනාශ වුණොත් යම්කිසි කර්මානුරූප හේතුවක් නිසා හරි. ඒ කියන්නේ පුරාණ කර්මානුරූප හේතුවක් නිසා හරි. වර්තමාන අවිජ්ජා තෘෂ්ණා නිසා යෙදිච්ච හේතුවක් නිසා හරි. මොකද වෙන්නේ? අන්නර ගන්ධබ්බය නික්මෙනවා මේ ශරීරේ. කාලේබරස නික්කේ බොගිවේ ඒකයි. කාලේබරේ අත්හැර දමන. ඒකේ මේ ශරීරය අත්හැර දමන. තව දුරටත් මේ ශරීරය පරිහරණය කරන්න බෑ. එතකොට ශරීරය අහිමි මනුෂ්‍ය ගන්ධබ්බේ බවට පත් වෙනවා. අපි හිතමුකෝ දැන් උදාහරණයක් මිනිසෙකගේ ශරීරෙ ගිනි තියෙනවා. ගිනි තියලා මරනවා. දැන් ඔබ හිතන්නේ චුත වෙයි කියලාද? නෑ. ගොඩක් වෙලාවට චුත වෙන්නේ නෑ. ගිනි තියලා මැරුවාම ශරීරය විතරයි පිච්චිලා ගියේ. නමුත් අර ත්‍රිජකායක ගන්ධබ්බය ඉන්නවා. එතකොට යාට සිද්ධ වෙනවා ඒ නොසුදුසු කය අත්හරින්න. කලෙබරස නික්කේපර ණය හැවරිනවා වගේ ශරීරය අත්හරිනවා එදාට. කලෙබරස නික්කේ බොගි වේකයි කලෙබරේ. එහෙම නැත්නම් මේ ශරීරය අත්හැරලා දානවා. අන්න එහෙම මරණයකුත් තියෙනවා. එහෙනම් අන්න එහෙම මරණයකුත් අපිට පේන්න තියෙනවා. දැන් ඔය එතකොට කලෙබරේ විතරක් ඉතුරු වෙනවා. කලෙබරේ විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මිනිස්සු එකට ඉතින් ගරු සත්කාර කරලා ඊට පස්සේ ඒකත් අර ගිහිල්ලා කුණු කොට විසිකලා දානවා. ඒක කොහොමයි වෙන්නේ? කලෙබරස නික්කේපෝ. ඊළඟට අන්තිම මරණය තමයි ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රිය සම්පූර්ණයෙන් මිදලා යනවා. උපච්ඡේදෝ. ජීවිතේන්ද්‍රිය කිව්වේ ජීවිත රූපය. නොහොත් කර්මජ රූපය. දැන් අපි ත්‍රිජකාය අපි දන්නවා කර්මජ රූපය කියලා එකක් තියෙනවා. මෙන්න මේ කර්මජ රූපය තමයි ජීවිත රූපය කියන්නේ. දැන් ඔය සබ්බචිත්ත සාධාන චෛතසික වලින් ගත්තොත් ජීවිතේන්ද්‍රය කියලා චෛතසිකයක් තියෙනවා. අන්න ඒක. ඒ කියන්නේ දැන් යම්කිසි සිතක් හැමතිස්සෙම ගොඩ නැගෙනකොට පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතේන්ද්‍රිය. ඒකාග්‍රතාව කියලා චෛතසික 7ක් මුල් කරගෙන තමයි හිතක් හැමතිස්සෙම ගොඩ නැගෙන්නේ. මේ 7 හැම හිතකටම පොදුයි. සර්ව චිත්ත සාධාන චෛතසික. ඉතින් මෙතන තියෙනවා අන්න ජීවිතේන්ද්‍රය කියලා චෛතසිකයක්. මේ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකෙන් තමයි අර විඥාන ධාතුව පවත්වාගෙන යන්නේ. විඥාන ධාතුව නිරුද්ධ වෙන්න නොදී දිගින් දිගට පවත්වාගෙන යෑමේ ශක්තිය පවතින්නේ මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය තුළ. නැත්නම් ඒ ජීවිත ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට ජීවිත රූපය පේන්නේ. ජීවත් වෙනවා කියලා තාම පේන්නේ. එහෙනම් මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය මේක මේ පණ තියෙන අයට සම්බන්ධ. පණ තියෙන ඒ කියන්නේ මේ ජීවත් වෙන අය සම්බන්ධයෙන් මේ චෛතසික ක්‍රියාත්මක. එහෙම නැත්නම් මේව සත්ත්ව ලෝකේ නෑ මේ අජීව ලෝකේ නෑ මේ චෛතසිකය. එහෙනම් අනේ ජීවත් වෙන මිනිස්සෙක් හරි සතෙක් හරි අපිට ජීවත් වෙනවා කියලා පේන්නේ. එයාගේ චිත්ත සංතානිය තුළ මෙන්න මේ ජීවිතේන්ද්‍රය කියන චෛතසිකය නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙලා පවතින නිසා. නිරන්තරයෙන් ක්‍රියාත්මකයි. සෑම සිතක්ම ගොඩ නැගිනකොට මේ චෛතසික 7 මුල් කරගෙනයි ඒ සිත ගොඩ නැගෙන්නේ. එහෙනම් බලන්න දැන් අපි යමෙක් නිදාගෙන ඉන්න මොහොතක
ඔබට ඔහොම ඕන තරම් එහෙම වෙලත් ඇති. නිදාගෙන ඉන්න මොහොතක අපිට බැලුවාම දැන් මේ මනුස්සයා මැරිලාද ජීවතුන් අතර ඉන්නවද කියලා එක්වරම හොයාගන්නත් බෑ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? බලනවා යාගේ මේ පපුව එහෙම නැත්නම් මේ බඩ පුස් පහත් වෙනවද? නාසයෙන් හුලං මෙහෙම එනවද? හුලං රැල්ලක් දැවටෙනවද මේ නාසය ගාව? එහෙම අන්න බලලා තමයි මෙයා ජීවතුන් අතර ඉන්නවා කියලා තීරණයකට එන්නේ. මොකද එහෙම නැත්තම් මැරිලා කියලාත් හොයාගන්න බෑ නිදාගෙන ඉන්නකොට. ඕන තරම් නිදාගෙන ඉන්නකොට මරණයටපත් වෙච්ච අය ගැන අහලා ඇති. ගෙදර මිනිස්සු හිතුවේ තාම නිදාගෙන ඉන්නවා කියලා. බැලුවහම මැරිලා. අන්න බලන්න. එහෙනම් අර මරණයයි නින්දයි අතර පොඩි වෙනසයි තියෙන්නේ. මරණයේදී ජීවිතේන්ද්‍රිය නිරුද්ධයි. නින්දේදී ජීවිතේන්ද්‍රිය තාමත් පවතිනවා. නමුත් ජීවිතේන්ද්‍රිය පැවතුනාට ක්‍රියාත්මක නැහැ. ඒ නිසාම නින්දත් මරණය වගේ පේනවා. ඒ කියන්නේ නිදාගෙන ඉන්නකොටත් මැරිලා වගේ පේනවා. මොකද ඒකට හේතුව ජීවිතේන්ද්‍රිය චෛතසිකේ තාම ක්‍රියාත්මකයි. ඒ නිසා තමයි ශරීරයේ උෂ්ණත්වය පවතින්නේ. අන්න කර්මයේ ඒ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යනවා. එහෙනම් කර්මයෙන් මේ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගෙන යන නිසා ඒ නිදාගෙන ඉන්න පුද්ගලයා මැරිලා නැහැ කියලා අපිට පේනවා දැනෙනවා. නමුත් අර මැරිච්ච පුද්ගලයාගේ එහෙම නැත්නම් මලකුණක ඒ ජීවිතේන්ද්‍රිය කියන චෛතසිකය සම්පූර්ණයෙන්ම නිරුද්ධ නිසා ඒ උෂ්ණත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය කර්ම ශක්තිය සිතේ නැහැ. ඒ සිත කොහොමද නිරුද්ධයි දැන්. ඒ නිසා ඒ කය තුල උෂ්ණත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විඥාන ධාතුව දැන් ක්‍රියාත්මක නැහැ ඒ කයත් එක්ක. ඒ නිසා මොකද වෙන්නේ? මරණයට පස්සේ අන්න ජීවිතේන්ද්‍රිය චෛතසිකය සම්පූර්ණයෙන්ම උපච්ඡේදය. ඒ කියන්නේ සම්පූර්ණයෙන් බිඳිලා යෑම නිසා අන්න සම්පූර්ණයෙන් මරණ කියලා.